එහෙමනම් පින්වතුනි මේ වෙලාවේ සියලුම දෙනා ඔබ අදහන්නා වූ යම් කිසි ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් ඒ සියලු දෙනාව සිහිපත් කරන්න. සිහිපත් කළා ඒ අයට මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා වෙන වෙලාවේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයෙන් පිහිටන්න කියලා හිතාගෙන ඒ සියලුම දෙවි දේවතාවුන්ට මේ ස්ථාන වලට ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි දසදහසක් ලෝක ධාතු ඉන්න දිව්‍ය බ්‍රහ්මයන්ටත් මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්න. මොකද ඒ අයටත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා මාර්ගඵලයන්ටපත් වෙන්න පුළුවන්. ඒ වගේම මම ඔබට එදත් කිව්වා තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට යනකම් පැතිරිලා යනවා. කෝටි ලක්ෂයක් සක්වලට පැතිරිලා යනවා. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලකටම ඉන්නේ එක බුදු කෙනෙක්. එහෙනම් ඔබ මොනතරම් වාසනාවන්තද කියලා හිතලා බලන්න. මේ අවස්ථාව පයින් ගහගත්තොත් ආයි අවස්ථාවක් එන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි ඒ සීල දෙවිවරුන් සිහිපත් කළා හැකිනම් මේ ස්ථානවලට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරා. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට යෙදුනා වූ ඥාතිහිත මිත්‍රාදීන් ඉන්නවා නම් ඒ අයවත් සිහිපත් කරගෙන යම් කිසි කෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති නම් මේ ස්ථානට එන්න කියලා මේ ස්ථාන ඊට හැර දෙන්න. ඒ වගේම මේට 91 කල්පයක් ඇතුළත තමන් විසින් අවදාසාදාන්ට ලක් කළා අද තමන්ට ක්‍රෝධයෙන් පසු වෙන්නා වූ යම් කිසි ඥාති පිරිසක් හිතයිශීන් පිරිසක් ඉන්නවා නම් ඒ අයවත් සිහිපත් කරලා අයයටත් මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. මම අද ලබන්නා වූ සුවයක් තියෙනවා නම් අන්නේ සුවේ ඔබලාත් ලබලා මාවත් මේ නිදහස් කළ ඔබලාත් මේ නිදහස් වෙන්න කියන ප්‍රාර්ථනාව තුළ එයටත් මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්න. මම දැන් දෙවියන්ට ආරාධනා කරනවා මේ ස්ථානට එන්න කියලා. දෙවිවරු 10 ගන්නේ මේ ස්ථානට ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඔබ මේවා දකිය දවසේ ඒ දකින්න ප්‍රමාණයෙන් ඔබ මේ මෙතනින් ගැලවෙයි. පෙරේතයෝ දකින්න ඔබට හිතේ අනේ මට නම් මේ වගේ පෙරේතෙක් නම් වෙන්න බෑ කියලා. ඒ ස්වභාවයට ඔබ නිරන්තරයෙන්පත් වෙයි. එහෙමනම් පින්වතුනි සියලුම දෙනා හිතින් දෙවියන්ට සහ තමන්ගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා. හොඳයි පින්වතුනි අද බොහෝ පිරිස් මෙතන රැස් වෙලා තියෙන නිසා අපි යමක් සුළුවෙන් පටන් අරගෙන නිවන කරා ඇදෙමු. මොකද අපි බොහෝ දුරට කතා කරන්නේ පින්වතුනි මේ නිවන මූලික වෙච්ච ධර්මයක්. මොකද තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මේ ලෝකායත ශාස්ත්‍ර ගැන කියලා දෙන්න නෙමෙයි. ලෝකායත ශාස්ත්‍ර ගැන කියලා දෙන්න යම් පිරිසක් ලෝකේ පහළ වෙනවා. ඒ අයට කියනවා ඍෂීන් කියලා. ඍෂිවරු. ඒ ඍෂිවරු කියලා කියන්නේ පින්වතුනි බෝධිසත්වයන් වහන්සේලා. ඒ උත්තම වූ බෝධිසත්වයන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා යම් දේශනා කරන ලෝකායත ශාස්ත්‍ර ගැන. යන්ත්‍ර මන්ත්‍ර ඊළඟට නැකත්තරු ශාස්ත්‍ර ගැන අංග ලක්ෂණ විද්‍යා ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආදී වශයෙන් මේ දේවල් ඒ බෝධිසත්වයන් වහන්සේලා මිනිස්සු කෙරෙහි තියෙන අප්‍රමාණ කරුණාවෙන් මේ ලෝකෙට දෙනවා. ඔබ මොහොතකටවත් හිතනවද පින්වතුනි එසේ මෙසේ පුද්ගලයෙකුට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ওই රෝග වලට අදාළ තියෙන බේත් જાති ටික හොයලා දෙන්න පුළුවන් කියලා?
මේ ඔක්කොම පින්වතුනි ධානලාභී උත්තමයන්ගේ මනසේ පහළ වෙන දේවල්. ලේසියෙන් පහසුවෙන් එන දෙයක් නෙවෙයි. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. අන්න ඒ විදිහට ඒ උත්තම පිරිසට මේ දේවල් පහළ වුණාම ඒ උත්තම පිරිස මේක ලෝකෙට බෙදලා දෙනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ කියන්න උත්සාහ කරන දේ තමයි පින්වතුනි අපි කතා කළ යුත්තේ. ඒක නිසා මෙතෙන් පටන් ඔබ ස්ථිර අදිස්ථානයක් ගන්න. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙච්ච දෙය අපරාධයක් කරගන්නේ නැහැ කියලා. මොකද මේ තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා යන අවසාන කාලේ ඔබට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හම්බ වෙන අවසාන මිනිස් ජීවිතේ වෙන්න පුළුවන් මේක. නැවත වතාවක් මිනිස් ජීවිතයකට නොපැමිණෙන්නත් පුළුවන්. මොකද මම කිව්වයිද මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. ලේසියෙන් නැවතත් මනුස්සාත්මයක් ලබන්න බෑ. මම මේ ඔබව අධෛර්ය කරනවා නෙමෙයි ආයි මනුස්සාත්මයක් ලැබෙන එකක් නෑ කියලා හිතන්න. නමුත් පින්වතුනි තථාගත ධහමට අනුව ලේසියෙන් පහසුවෙන් නැවත මනුස්සාත්මයක් ලැබෙන්නේ නැහැ. නැවත දේවාත්මයක් ලැබෙන්නේ නැහැ. සතර අපායටම තමයි මේ යන්න පිටත් වෙන්න හදන්නේ. ඔබ සීල් ගන්න දරුවෝ අරන් යනවා නම් දරුවව හරියට සීලේ රැකවන්න නැත්නම් ගෙදර තියන්න. කාගේවත් සමාධියකට බාධා කරවන්න එපා දරුවෝ. දරුවා දැනගෙන කරන දෙයක් නෙමෙයි. ඒක නිසා දරුවට පවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දරුවට සාපයක් එනවා. පාපයක් සහ සාපයක් කියලා දෙකක් තියෙනවා. ඕන එකක් නිවනට අරන් යන්න පුළුවන්. මම දැන් නිවනට අරන් යන්නම් පාපයෙන් සාපයෙන්. දැන් මේ අවස්ථාව ආපු නිසා. පින්විතනි ඔබ පාපයක් කරද්දී ඒ පාපය හා බැඳිච්ච සාපයක් තියෙනවා. පාපේ පරිසම් දෙන්නේ ඔබට විතරයි. හැබැයි සාපේ පරිසම් දෙනවා සමස්ත පරපුරට. ඒක නිසා ඔය මිනිස්සු පව් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. කෙනෙක් හරකෙක් මරද්දි ඔය හරකව මරණ දිහා තව මිනිස්සු 10 දෙනෙක් බලන් හිටියොත් ඔය 10 දෙනාගෙන්ම පිට වෙලා යනවා පින්වතුනි මහා දරුණු විස කිරණයක් මේ සබාදහම. ඇයි? ඔබ හරකෙක් මරනවා බලන් හිටියොත් ඔබට මොනවද කියවෙන්නේ? අයියෝ අප්පරාදේ බලන්නකෝ. අයියෝ මන්නම් බලන් ඉන්න බෑ. ආදි වශයෙන් දේවල් තමයි ඔබගේ මුවින් පිට වෙලා යන්නේ. ඔබගේ මුවින් ඔය වචන පිට වෙලා යන්නේ යම්සේද මේ ශරීරයෙන් කිරණ පිට වෙලා යනවා මේ විශ්වයට. ඔන්න ඔය විදිහට මේ ශරීරයෙන් කිරණ පිට වෙලා ගිහිල්ලා පින්වතුනි මේ විශ්වය විනාශ වෙන පරිදි කටයුතු සැදෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මහා සාපයකට ලක් වෙනවා. විශ්වයක් විනාශ කිරීමේ මහා සාපයකට ලක් වෙනවා. ඒක නිසා හරිම පරිස්සමෙන් කටයුතු කරන්න. ඔබව දැනුවත් කිරීමවත් මිසක් දරුවන්ට අපහාස කරනවත් එහෙම නෙමෙයි මේවා කියන්නේ. මොකද අපිත් පුංචි කාලේ ආච්චි අම්මලාගේ කරේ එල්ලිලා ගියා සිල් ගන්න. නමුත් අද තේරෙනවා ඒක සුදුසු දෙයක් නෙමෙයි. මම සිල් ගන්න ගිහිල්ලා කලේ මගේ වයසේ තව පිරිසක් එක්ක එකතු වෙලා විහාරේ පිටිපස්සේ ඔට්ටු තියපේ. කන වෙලාවට දාන වෙලාවට ගිහිල්ලා කෑවා ආයෙ ඇවිල්ලා ඔට්ටු තියපා. ඒකල්ල කරගත්තේ මොකද්ද? සද්ධාවන්තයන් විසින් දෙන දානේ දුස්සීලව ඉඳගෙන වළඳලා මහා අපායට යන වැඩ පිළිවෙල සකස් කරගත්තා. පින්වතුනි මේවා ලේසි මහසු වැඩ නෙමෙයි. මේ ශාසනයත් එක්ක කටයුතු කරද්දී හරිම පරිස්සමෙන් කටයුතු කරා. මේ ශාසනය කියලා කියන්නේ මහා අග්‍රගණ්‍ය දෙයක්. මේ ශාසනය තුල විතරයි මහත්ඵල මහානිසංස කුසල කර්ම කියන ඒවා සිද්ධ වෙන්නේ. මේ ශාසනයෙන් එපිට මහත්ඵල මහානිසංස කියලා කිසිම කුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මම කියන්නම් මොකද්ද මහත්ඵලය මොකද්ද මහානිසංසය කියලා. මේ හැම දෙයක්ම මම දැන් විග්‍රහ කරන්න මේ කාරණා වැඩිලා ආපු නිසා. මොකක් හරි ගමන්නේ මාත්‍රිකාවක් තමයි ඕනි. මාත්‍රිකාවට ආවනම් එතනින් යාට නිවන පාදල දෙන්න පුළුවන්. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ පින්වතුනි ධර්මයේ අහන්න ඉඳගත්තා නම් ඒ ඉඳගත්ත ඉරියව්වෙන් මෙහෙම මෙන්න තව කිසිම කෙනෙකුට බාධාවක් වෙන්න ඉඩ තියන්න එපා. හොඳටම ඒක ඔළුවට ගන්න. දහම් සමාධියකට සංවැදිච්ච කෙනෙක්ගේ දහම් සමාධියට බාධා වෙන පරිදි කටයුතු කරන්න එපා. ඒ වගේම සිල් සමාදන් වෙන්න ගිය වෙලාවේ Tamanට කවදාකවත් අර ඉඳ ගන්නකොට සිරිසිරි ගන්න ඉටිකොලයක්වත් අරගෙන යන්න එපා. මම දන්නේ නැහැ ඔබ සිල් ගන්න තැන මොන ආකාරයක හැසිරෙනවද කියලා. නමුත් පින්වතුනි මම සීලයක් කාට හරි සමාදන් කෙරෙව්වා නම් ඒ සිල් සමාදන් වෙච්ච මොහොතේ ඉඳලා ආයි සිල් පවාරණය වෙනකන් කිසිම කෙනෙකුට කිසිම වචනයක් කතා කරන්න බෑ. කතා කරනවා නම් කතා කරන්න පුළුවන් ධර්මයේ විතරයි. ඒ හැරෙන්න ආයි කතා කරන්න බෑ. කවුරුත් කාගේවත් නුණක්වත් බලන්න බෑ. අදි දෙකක් දිහා බලාගෙන ගමන් කරනවා. අදි දෙකක් දිහා බලාගෙන තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ.
කර්මස්ථානයක් දුන්නා මේ කර්මස්ථානයේ වඩනවා. එහෙම නැත්නම් සති සම්බොජ්ජංගේ වඩනවා. Tamanට දීප මොනවා හරි ධර්ම කාරණාවක් අරගෙන ඒ ධර්ම කාරණාව මෙනෙහි කර කර බලනවා මේ ධර්ම කාරණාව මොනතරම් මගේ මේ නිවන කෙරෙහි බලපානවද කියලා. එතකොට අන්න එහෙම කටයුත්තක් වෙන වෙලාවට පින්වතුනි කවුරු හරි කෙනෙක් සද්දයක් කළොත් එහෙනම් මොකද වෙන්නේ? අඩුම තරමේ අර ඉටිකොලේ හරි හෙල්ලෙන සද්දයක් කළොත් එහෙනම් මොකද වෙන්නේ? කෙනෙක් හිතලා නෙමෙයි ඒක කරන්නේ. එයාගේ මේ ඉරියව් පවත්වන්න බැරුව ඉතින් අමාරුයි මේ කුණු ගඳ ගහන ශරීරයෙන් එක තප්පරයක්වත් මොහොතක්වත් තමන්ගේ වසගේ තියාගෙන ඉන්න බැරි මේ ශරීරේ මෙහෙම ඉන්නකොට ඉන්න බෑ ආයි මෙහෙම වෙනවා මෙහෙම ඉන්නකොට ඉන්න බෑ ආයි මෙහෙම වෙනවා ඔය විදිහට ඉන්නකොට මොකද වෙන්නේ අර ඉටිකොලේ චරබර ගන්නවා හැම මොහොතෙම ඔය ඉටිකොලේ ඔය විදිහට සද්ද බද්ද එද්දි මොකද වෙන්නේ අනිත් කෙනාගේ සමාධියට ඒක බාධාවක් වෙන්න පුළුවන් ඒක නිසා මම මේ ඔබට අදහම් අවවාදයක් දෙන්නේ ඒ වගේ තැන් වලට යද්දි පවා පුළුවන් නම් රෙදි කඩක් අරගෙන යන්න තව කෙනෙකුට ඒකෙන් සද්දයක් බද්දයක් නැහැ වෙන පරිදි කටයුතු කරන්න ඒ වගේ හරිම මම ඔබට කියන්නේ පින්වතුනි මේක ඔබ ගන්න හරිම ගරුත්වයකින් මේ ශාසනික ක්‍රියාවන් සිද්ධ කරන්න. අද අපේ මිනිස්සු දෙවියන්ගේ ක්‍රියාවන් සිද්ධ කරනවා බොහොම ගරුත්වයකින්. ගරුත්වයෙන් හරිම භයංකරව සිද්ධ කරනවා ඒක. නමුත් ආගමික කටයුත්තක් කරද්දී පොඩ්ඩක් ඊට වඩා වෙනස්. මොකද මේ ආගමික කටයුත්තක් වෙනකොට වෙන හරිය ගැන තාම අවබෝධයක් නැහැ මිනිස්සුන්ට. අමතක කරන්න එපා පින්වතුනි මේ ශාසනය කියන්නේ Tamanට ගොඩ යන්න පුළුවන් තැන වගේම වරද්ද ගත්තොත් කොහෙද යන්න පුළුවන්? කෙලින්ම අවීති මහ නරකාදියටම යන්න පුළුවන් තැන. මං කියලා තියෙනවා අම්මා තාත්තා රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා සංඝරත්නය කියලා කියන්නේ හරියම පරිස්සමෙන් ඇසුරු කළ යුතු පිරිසක්. හොඳින් ඇසුරු කළොත් ඒ කාන්තේම නිවන හෝ දිව්‍ය ලෝකේ නරකින් ඇසුරු කළොත් ඒ කාන්තේම සතර අපායෙම තමයි. ඒක නිසා අම්මා තාත්තා සමග කටයුතු කරද්දී හරියම පරිස්සමෙන් කටයුතු කරන්න. අම්මා හොඳ හෝ වේවා නරක හෝ වේවා තාත්තා හොඳ හෝ වේවා නරක හෝ වේවා මොන කටයුතු කළත් අම්මා තාත්තා කියන දෙන්න අම්මා තාත්තම තමයි. Tamanට කොච්චර වයස ගියත් අම්මා තාත්තා කියන්නේ අම්මා තාත්තම තමයි. ආයේ ඒක දෙකක් නැහැ. අම්මා තාත්තා කියනකොට පින්වතුනි මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. තාත්තා වෙන කෙනෙක් වෙන දරුවෝ ඉන්නත් පුළුවන්. ඒ තාත්තා වෙන කෙනා ගෙදර ඉන්න තාත්තා නෙමෙයි තාත්තා වෙන කෙනෙක් තාත්තා. එහෙම මිනිස්සුත් මේ ලෝකෙට උදා වෙනවා. මිනිස්සු කරපු මහා දරුණු කර්ම ශක්තිය අනුව තමයි පින්වතුනි මේක වෙන්නේ. මේ කර්මය කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මෙන්න මේව හොඳට ඔළුවේ තියාගන්න. කම්මස්ස යෝනි කම්ම බන්දු කම්ම දායාදෝ කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා තස්ස දින්නම් භවිස්සාමීති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරපු දේවල් මේව හොඳට අවබෝධ කරගන්න. කර්මයෙන් ඉපදුනේ. ආයි වෙන කවුරුත් ඉපැද්දුවේ නැහැ. කර්මයෙන් ඉපදුනේ. කර්මය පිළිසරණ කරගෙන ඉන්නේ. කර්මය මොකද්ද කියන්නේ? ඒ කර්මය කියන තැනට තමයි යන්නම වෙනවා. ආයි ඒක නවත්තන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ පින්නත. ඒ කර්ම තමන් කරපු කර්මයට විපාකයක් ඒ කාන්තෙම විඳින්න වෙනවා. ඒ විඳින එක නවත්තන්න තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ. අන්න ඒකත් ඔබ දැනගෙන ඉන්න එපා. ඇයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ? මිනිස්යාට මේ කර්ම වේගයට අදාළ විපාකයක් තියෙනවා. මොන දේ කළත් ඒකට විපාකයක් තියෙනවා. ඔන්න ඔය විපාකේ විඳින්න නැති වෙන්න ඔය විපාකයේ Tamanට එනකොට ඒ විපාකයෙන් ගැලවෙන්න විදිහක් තමයි තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කළේ. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ අපි කෙරෙහි මහා අනුකම්පාවෙන් මේ දේ දේශනා කළා. තථාගතයන් වහන්සේ අපි නිසා අන්ත අපරිමාණ දුක්ඛන්දරාවක් වින්දා. අපි කරගත්ත කර්ම වලට අදාළ විපාක හැමතිස්සෙම අපිට ඒ කරකි තියෙන්නේ. මම ඔබට පෙන්වන්නම් පින්වතුනි කර්ම ශක්තියක් ඇවිල්ලා පරිසම් දෙන්න හැටි. මේව ඔබ දැනගෙන සිටිය යුතුයි. මම මූලික දෙයකින් පටන් අරගෙන අද නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියනවා එළිවෙන්න ඉස්සෙල්ලා කොහොම හරි. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියනවා කියලා කිව්වේ මොකද මෙතන ඉන්න පුළුවන් පින්වතුනි ඒ කාන්තේ මම මේ ආත්මය තුල මේ එහෙම නැත්නම් මේ අද්දවිය තුල මම මේක කෙලවරක් කරගන්නවා. අදුම තරමේ සෝතාපන්න වෙනකන්වත් මගේ ජීවිතේ පවතිනවා නම් ඒක කොච්චර දෙයක්ද කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් අන්න යාට කරන උපහාරයක් වශයෙන් මම අද අනිත්‍ය දුක්ඛ අනාත්ත එළිවෙන්න ඉස්සෙල්ලා හරි කියනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ත වැහුණා කියලා කියන්නේ මුළු ඔක්කොම ඉවරයි. මම එතනට එන්නම්. ඇවිල්ලා අද පැහැදිලි කරලා දෙන්නම්. ඒ ටික හොඳ ආකාරව. එතකොට පින්වතුනි මේ කර්මයක් පරිසම් දෙන හැටි හොඳට අහගන්න. කර්මයක් පරිසම් දෙනකොට පින්වතුනි අනන්තරික සමානන්තරික කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. අනන්තරික ප්‍රත්‍යයයි සමානන්තරික ප්‍රත්‍යයයි කියලා දෙකක් තියෙනවා. ඔය අන් කියලා කියනවා පින්වතුනි ආහාරයට. අන්තරික කියලා කියන්නේ ආහාරය අඩංගුයි. ආහාරයේ හේවත් විපාකයේ අඩංගුයි එතන. එතකොට සමානන්තරික ප්‍රත්‍ය කියලා කියන්නේ සම අන්තරයක් එතන හැදෙන්න ඕනේ. සම අන්තරයක්. ඒකට උදාහරණයක් විදිහට අපි ගත්තොත් හැමෝම දන්නවා මේ දුරකථන.
මේ දුරකථනකින් මම නාල්නි මිස්ට කෝල් එකක් දුන්නොත් දැන් මගේ දුරකථනය වැඩ කරනවා. මෙතනින් ඔක්කොම කිරණ ධාරාවල් මේ දුරකථනයෙන් එහාට යනවා. නමුත් නාල්නි මිස්ගේ දුරකථනය ඕෆ් කරලා නම් තියෙන්නේ. ඒක ක්‍රියා විරහිත වෙලා නම් තියෙන්නේ. මෙතනින් කොච්චර කිරණ ධාරා ගියත් මෙතනින් යන කිරණේ නාල්නි මිස්ට ගන්න පුළුවන්ද? බැහැ. අන්න ඒ වගේ තමයි පින්වතුනි අනන්තරික ප්‍රත්‍ය කියන දේ. අපි මේ අතීත සංසාරයේදී අපි කරගත්ත සියලුම පාප කර්මයන්, පරිසම් නොදිච්ච සියලුම පාප කර්මයන් හෝ පුණ්‍ය කර්මයන් නැగి අපි වටේ තියෙනවා. ඒක හරියට මේ දුරකථනයෙන් නිකුත් වෙලා යන කිරණ ධාරාව වගේ. හැබැයි ඒක තාම මේ දුරකථනයෙන් ගිය ඒ කිරණ ධාරාව තාම ක්‍රියාත්මක කරගන්න විදිහක් නැහැ. හේතුව මොකද්ද? සමානතරය තාම ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙම නැත්නම් හිතන්න මම මෙතන ඉන්න 10 දෙනෙකුට සමූහ කෝල් එකක් දෙනවා. 10 දෙනෙකුට මම එකපාර මේකෙන් කතා කරනවා. ඒතර 10 දෙනාටම මේක යනවා. හැබැයි 10 දෙනාගේම ෆෝන් ඕෆ් නම් මොකද වෙන්නේ? 10 දෙනාගේම දුරකථන විසන්දි වෙලා නම් මොකද වෙන්නේ? මෙතනින් ගියා විතරයි තාම ඒක ඇදිලා ආවේ නැහැ. මෙන්න මේකට කියනවා පින්වතුනි අනන්තරික ප්‍රත්‍ය කියලා. එහෙනම් අතීත සංසාරය තුළ අපි කරගත්ත අපරාපරිය වේදනීය කර්මයක් තියෙනවනේ ඔන්න ඔය සියලුම කර්ම වේගයන් අපි වටා කරකි තියෙනවා. මෙන්න මේ අපරාපරිය වේදනීය කර්මයන් අපි වටා කරකි තියෙද්දි මේකට අදාළ සමානතරයක් හැදෙනකම් මේ එක පාපයක්වත් පරිසම් දෙන්නේ නැහැ. අපි උදාහරණයකට ගමු කාරණා දෙකක්. එකක් තියෙනවා ඔබ අතීත සංසාරයක බල්ලෙක්ව මුහුදට අරගෙන ගිහිල්ලා මුහුද මැද්දේදී බල්ලගේ කරේ ගලක් ගැට ගහලා බල්ලව දානවා දියට මැරෙන්න. අන්න එහෙම පාප කර්මයක් ඔබ කළා තියෙනවා. ඒ වගේම මිනිස්සෙක් පාරේ යද්දි මට මූ වගේ හතුරා කියලා හිතාගෙන තමන් වාහනේ යද්දි ඒ මිනිස්යාව හප්පනවා. හප්පලා උගේ ඔලුවටත් උඩින් වාහනේ අරගෙන තමන් යනවා. මේ ගියාත්මක වෙච්ච වැඩක්. දැන් ඔය කරගත්ත පාප කර්ම දෙකම පින්වතුනි තමන්ගේ වටේ කැරකි පවතිනවා. හැබැයි මේකට තාම අනන්තරයේ විතරයි ඇදිලා වෙලා තින්නේ. තාම සමානතරයේ ඇදිලා ඇවිල්ලා නැහැ. දැන් මොකද වෙන්නේ? යාළුවෙක් කතා කරනවා යන්න මුහුදු. අපේ ෆැමිලි එකේ අය ඔක්කොම යනවා. අපේ පවුලේ අය ඔක්කොම මේකට යනවා. යන්න මුහුදු. ඔන්න කතා කරනවා මුහුදු යන්න. දැන් මොකද වෙන්නේ? හා යන් කියලා ඔන්න මෙයා සූදානම් වෙනවා යන්න. දැන් මට ඔබ කියන්න. දැන් අර අනන්තරික ප්‍රත්‍යක් දැන් මෙයා ගාව කොහොමද තියෙනවනේ. දැන් ඕකට අදාළ සමානතරය හැදෙමින් පවතිනව නේද? ඇයි දැන් මෙයා මුහුදට යන්නයි හදන්නේ. හැබැයි මේ දෙක විතරක් නෙමෙයි. මෙයා කරපු මහා කෝටි ගාණක් පාප කර්ම තමන් වටේ කරකි තියෙනවා විපාක දෙන්න බලාගෙන. කෝටි ගාණක් නෙමෙයි පින්වතුනි කියන්න බෑ කොච්චරද කියලා. මේ මහ මුහුදේ තියෙන දිය බින්දු ගානට වඩා කෝටි ගාණක් තියෙනවා. මේ මහ පොළවේ තියෙන මේ වැලිකැට ගානට වඩා කෝටි ගාණක් තියෙනවා අපි කරගත්ත පාප කර්ම තාම පරිසම් නොදිච්ච. ඔබට පරිසම් දිලා තියෙන්නේ තාම බොහොම පොඩ්ඩයි නේ කරපු ටිකේ. අපරාපරිය වේදනීය කර්මයක් කියන්නේ නිවන් දක්නා ಜಾති දක්වා කොයි මොහොතේ හරි පරිසම් දෙනවා. නිවන් දක්නා ಜಾතිය කියලා කිව්වේ මොකද්ද? අනුපාදිශේෂ නිවන, සෝපාදිශේෂ නිවන කියලා නිවන දෙකක් තියෙනවානේ. සෝපාදිශේෂ නිවනටපත් උනත් ඒක තියෙනවා. අනුපාදිශේෂ නිවනෙන් පරිනිර්වාණයටපත් වෙනකම් වාන හේවත් බැඳීම. වාන කියලා කියන්නේ පින්වතුනි බැඳීමට. ඔන්න ඒ බැඳීමෙන් නිදහස් වෙන තත්ත්වෙද නිර්වාණයට යනකම් පරිනිර්වාණය කියලා කියන්නේ මොකද්ද එතකොට? පිරිච්ච නිර්වාණය. මෙන්න මේ බැඳිල්ලෙන් අයින් වීම පිරිච්ච දාට. ඒ කියන්නේ පිරිනිවන් පාන දාට තමයි පින්වතුනි අර සියලුම දේවල් නැති වෙලා යන්නේ. එතකල් මේ සියලු පාප කර්මයන් පරිසම් දෙදී තමන්ගේ පිටිපස්සෙන් එනවා. එකට 500 වතාවක් පරිසම් දෙනවා. එකට 1000 වතාවක් පරිසම් දෙනවා. ලේසි වැඩක් නෙමෙයි. එක එළු දෙනකගේ හිසින් දාම ඈංග ලෝම ගණනේ හිස් කැපුම් ලදා. මේ බොරු කතා නෙමෙයි. මම ඔප්පු කරලා පෙන්නන්නම් කොහොමද කියලා. ඒ රටේ ඉන්න මිනිස්සු මගෙන් අහනවා. ඉතින් හරි අසාධාරණයි. එකට එක වෙන්න එපා. එක එළු දෙනකගේ හිසින් දානම් එයාගේ එකපාරයිනේ කැපෙන්න ඕනේ. ඇයි එකට 500ක්? ඇයි ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා. මේක බොරු නේද? නෑ බොරු නෙමෙයි. මම ඔබට කිව්වා මතකයි නේද? අර හරකව මරණ වෙලාවේ ඒක දිහා බලන් හිටියා යම් පිරිසක්. ඒක දිහා බලන් හිටපු පිරිසෙන් මොකද වුනේ? ඒ සියලු දෙනාගේ හිත දූෂණය වුණාද නැද්ද? දූෂණය වුණා. හිතක් දූෂණය වුණාට පස්සේ රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ හිතක් දූෂණය වුණොත් මොකද වෙන්නේ?
මෙන්න මේ ශරීරයෙන් නිකුත් වෙලා යන මහා විස කිරණය. අන්නේ විස කිරණයෙන් පින්වතුනි මේ මුළු පෘථිවි ධාතුවම විනාශ කරනවා. මේ පොළවේ තියෙන රසය පවා අතුරුදහන් කරනවා. මේ පෘථිවිය කාන්තාර බවට පත් කරනවා. ජල හිඟයන් නැති කරනවා. මිනිසුන්ට මහා විනාශ ඇති කරනවා. ඒ වගේම පින්වතුනි අර සතාව මරණ වෙලාවේ අපි හිතමු කවුරුත් බලන් හිටියේ නැහැ. තමනුයි සතයි විතරයි හිටියේ. සතෙක්ව ඔබ මරන්න යන වෙලාවට සතා බොහොම සන්තෝෂෙන් ඉඳී මාව මරපන් කියලා. නැහැ. සතාටත් ඇති වෙනවා මහා කේන්තියක්. සතාට වද දෙන වාරයක් ගානේ මහා කේන්තියක් ඇති වෙනවා. සතෙක්ව මෙත්තා සහගතව මරන්න පුළුවන්. අනේ මගේ චූටි පැටියෝ කිය සතාගේ බෙල්ල කපන්න පුළුවන්ද කාටවත්? නෑ. මේ බෙල්ල කපන්න යන එකත් ඉන්නේ මහා දරුණු කේන්තියකින්. මහා දරුණු වෛරකින් ක්‍රෝධකින් තමයි ඉන්නේ ඒක. දැන් මොකද වෙන්නේ? ඔන්න ඔය දෙක සිද්ධ වෙන වෙලාවෙදී පින්තුන වෛර ක්‍රෝධේ මතුවේවි එන්න මොකද වෙන්නේ? මේ විශ්වයට පිට වෙලා යනවා මහා විස කිරණ. පින්තුනි රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ ලෝකේ නැත්නම් අද මේ ලෝකේ නැහැ. මට ඔබට කියන්න තියෙන එච්චරයි. මොකද උන්වහන්සේලාගේ ශරීර වලින් පිට වෙලා යන කිත්තජ කිරණ වලින් පිට වෙලා යන සුවදායි කිරණ නිසා මේ විශ්වය රැකිලා තියෙනවා. ඕනෑම ආගමික ශාස්ත්‍රූවරයෙක්ගෙන් පිට වෙලා යන යම් සුවදායි කිරණයක් නිසා මේ විශ්වය රැඳිලා තියෙනවා. නැත්තම් පින්වතුනි මේ විශ්වය අද නැහැ. ඔබ හිතලා බලන්න Taman අද උදේ නැගිටිච්ච මොහොතේ ඉඳලා අද මේ වෙනකම් මොනතරම් ක්‍රෝධයෙන් පසු වෙන්නේ නැද්ද කියලා. මොනතරම් කේන්තියක් නැද්ද කියලා. කේන්තිය කියලා කියන්නේ මහා දරුණු දුකක්. හොඳට මතක තියාගන්න. කේන්තිය කියලා කියන්නේ මහා දරුණු පාපයක්. ද්වේෂයට පත්වීම කියලා කියන්නේ මහා දරුණු පාපයක්. මිනිස්සු ඇවිල්ලා මට කියනවා අපිට නම් එච්චර මේ පව් කරන්නේ නැහැ. ඉතින් අපි ඔය කියන එක පාපයක්වත් කරන්නේ නැහැ. පොඩ්ඩක් කේන්ති යන එක තමයි ඉතින් තියෙන්නේ. පින්විතේ පොඩ්ඩක් කේන්ති යන එක තමයි ගන්න ලොකුම පාපය. ඇයි ඒ? ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ අකුසල මූල. අකුසලයන් හට ගන්න තැන. ඉතින් අකුසල මූලයක් කියන්නේ මහා දරුණු පාපයක්. යම් කිසි කෙනෙකුට කේන්ති යනවා නම් ක්‍රෝධයෙන් පසු වෙනවා නම් එයා මොහොතක් නෑර කරන්නේ පින්වතුනි මහා පාපයක්. මේව තේරුම් ගන්න. ඔබට කේන්ති යනවනේ දරුවෙක් නිසා. දරුවෙක් පොඩි වැරද්දක් කරද්දී ඔබට කේන්ති යනවා ඇති. හැබැයි ඔබ මතක තියාගන්න ඔබට කේන්තියක් ගිය මොහොතෙන් ඔබගෙන් නැගිලා යන විස කිරණ නිසා දරුවටත් හානි, ගෙදර මිනිසුන්ටත් හානි. ඒ ක්‍රෝධය අනුභව කරන පෙරේතයෝ ගිය ඇතුළට එනවා. උන් ඇවිල්ලා උන්ගේ රජදහන හදා ගන්නවා ගේ ඇතුලේ. මම ඒකට එන්නම් තව ටිකකින්. එහෙමනම් මේ කේන්ති යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. එහෙනම් පින්වතුනි අර ඒ වෙලාවේ හරකව මරණ වෙලාවේ මහා කේන්තියකින් තමයි පසු වෙන්නේ. ඒක නිසා මේ විශ්වය විනාශ කරන කිරණ සමුදායක් විශ්වයට නිදහස් වෙනවා. දැන් මට ඔබ කියන්න මෙහෙම දෙයක්. මේ ගමේ කෙනෙක් ඉන්නවා හරකෙක් මරන. ඒ හරකෙක් මරණ වෙලාවේ ඒ හරකාගෙන් සහ ඒකාගෙන් හෝ තවත් බලන් හිටපු පිරිසකින් විශ්වයට නැගලා ගිය කිරණ නිසා මේ ගමට වතුර නැති වෙනවා. ඔබ අධිකරණයේ ඉන්න නඩුකාර උන්නාන්සේන ඔබ අර හරක මරපු කෙනාට දෙන්න දඬුවම. ඔබට පුළුවන් නම් කියන්න නුඹ මෙච්චර ආත්ම ගණනක් මේ විදිහට හිස් කැපුම් ලැබ යුතුයි කියලා. ඔබ දෙනවද එකක්? ඔබම කතා කරන්නේ. මේ ධර්මයේ ඔබට තියෙන්නේ. ඔබ තුලින් ධර්මයේ එන්න ඕනේ. එච්චරයි. ඔබ එකක්ද දෙන්නේ? මම මේ කියන්නේ මේ ආර්යනේ හික්මන පිරිසක් ගැන හිතන්නේ නැතුව නිකන් හිතන්නකො ඔබ සාමාන්‍ය පුරවැසියෙක්. මේ මුළු ගමටම දැන් වතුර නැහැ. ඇයි වතුර නැත්තේ? අර කරන පාපේ නිසා නැగిලා ගිය විස කිරණ වලින්. අර ක්‍රෝධයටපත් වෙලා ඒ නැగిලා ගිය විස කිරණ වලින් මේ ගමටම හානියක් සිද්ධ වුණා දැන්. මේ මුළු ගමටම වතුර නැහැ. ගමේ ඉන්නවා 10000ක් සෙනඟ. මේ 10000ක් සෙනඟම අද දැන් වතුර නැතුව පීඩා විඳිනවා. දැන් මට ඔබ කියන්නේ. ඔබ එකපාර අර මනුස්සයාගේ බෙල්ල කපන්න අන කරන්නේ. නෑ. දහස් වතාවකුත් මදි නේද? අන්න ඒකයි කියන්නේ පින්වතුනි 500 වතාවක් නෙමෙයි. සමහරවිට දසදහස් වතාවක් පවා බෙලි කැපින් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඒකයි කියන්නේ මේ බුදුදහම කියන්නේ හරිම තර්කානුකූලයි. ඒකයි මම කිව්වේ තරුණ දරුවන්ට. තරුණ දරුවෝ එහෙයි කියන්නේ නැහැ ලේසිය. ඒකුන් කරන්නේ හැමදෙස්සෙම මොකද්ද? ඇයි එහෙම කොහොමද? අන්න ඒ විදිහට අහනවා. මෙන්න මේ බුදුදහම ඒක කොහොමද කියලා යද්දි Tamanට හොඳ ආකාරව අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මම ඔබට එහෙයි ධර්මයේ උගන්වන්නේ නැහැ මෙතන. එහෙයි ධර්මයේ කියන්නේ නැහැ හැමම කියන හැම දෙයකටම මම හේතුවක් කියන්නේ. ඒක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය. දැන් ඔබ දැනගත්ත පින්වතුනි එහෙනම් එකට 500 වතාව පරිසම් දෙනවා. එකට දසදහස් වතාව පරිසම් දෙනවා. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. කරන කලට පව මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා කිව්වේ. ඔය ගින්න කියන්නේ මහා ගින්න.
අද අපි නිකන් ඔහේ ඉන්න ගමන් බොරු කියනවා. ඔහේ ඉන්න ගමන් කේලමක් කියලා කාව හරි බිඳවනවා. ඒක අද මේ ගම්දනව්වල නගරවල මේ රටවල් වල මේ රටේ විතරක් නෙමෙයි. අනිත් හැම රටකම ඕක තියෙනවා. අසත්පුරුෂය ඇතුලෙන් රමණ්ඩ ලැබෙන දායාද තමයි යෝවා. මෙතන වෙන දේ අතන ගිහිල්ලා කියනවා. අතන වෙන දේ මෙතන ගිහිල්ලා කියනවා. සමහර වෙලාව ඔය කේලම කියන එක කොච්චර දරුණුද කියලා ඔබ හිතන්නේ. මම ඉන්නවා. මම මෙතුමව ආශ්‍රය කරමින් ඉන්නවා. හැබැයි පොඩි හිතමනාපයක් අපි දෙන්න අතර ඇති වෙලා මම මෙතුමත් එක කියනවා. මට ඕකව වහුණොත් හොම්බට එකක් අයින්නවා මම කියලා. හැබැයි හොම්බට අයින්න නෙමෙයි මයිලකටවත් හානියක් කරන්න මගේ හිතේ කිසිම එකක් නැහැ. ඒ වෙලාවේ මට ආපු කේන්තියක් නිසා මම කියනවා මට අහුනොත් මම හොම්බට අයින්නවා ඔකගේ කියලා. දැන් මගේ හිතේ බින්දු මාත්‍රයක්වත් එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් මම වචනෙට ඒක කිව්වා. දැන් මේ මහත්මයා ඇවිල්ලා මේ මහත්මයාට ඔහු කිව්වොත් අර මිනිසයා මෙහෙම එකක් කිව්වනේ කියලා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද එහෙනම් බලන්න කේලම කියන එක මහා දරුණු දෙයක් නෙමෙයිද කියලා. ඔය කේලම කියන එක තුල පින්වතුනි මහා විනාශයක් මේ ලෝකෙට සිද්ධ වෙනවා. එහෙනම් කේලමක් කියලා කවදාකවත් ගැලවුමක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේවා හොඳට ඔළුවේ තියාගන්න. මම ඒකයි කිව්වේ කට අරින්න එපා. බත් කන්න විතරක් කට අරින්න. කවුරු හරි කතා කරොත් එච්චරයි. කේලම් කියන්න ආවොත් මාත් එක්ක කේලම් කියන්න එපා. මෙන්න වැන්දා. මට සතර අපා ගත වෙන්න බෑ. මෙන්න මේවා පින්වතුනි හොඳට නළලේ කොටා ගන්න. මේ දේවල් නළලේ කොටා ගන්න. කවදාකවත් එහෙම දෙයක් තමන්ගේ මුවින් පිට වෙන්න දෙන්න එපා. මේවා මහා දරුණු පාප කර්ම. ලේසි පහසු දේවල් නෙමෙයි. බොරු කියන ඒවා, කේලම් කියන ඒවා වගේ දේවල් මහා දරුණු පාප කර්ම. කොහොම හරි පින්වතුනි මේ මහා පාප කර්ම සමුදායක් ওই විදිහට මිනිස්සු කරගන්නවා. ওই විදිහට මිනිස්සු කරගත්තට පස්සේ දැන් මේ මහා පාප කර්මයක් දැන් තමන්ගේ වටේ කැරකි තියෙනවා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පාප කර්ම සමුදායක් තමන්ට පරිසම් දෙන්න බලාගෙන ඉන්නවා. ඕන් ඔය වෙලාවේදී දැන් අපි ආයන්කෝර මුහුදට දැන් අර යාළුවෝ ටික කතා කළා මුහුදට යන්න. දැන් ඔය වෙලාවේ අර ඔක්කොම කැරකි තියෙන වෙලාවේ දැන් එක්කෙනෙක් කිට්ටු කරනවා. කවුද කිට්ටු කරන්නේ? අර අතීත සංසාරයේදී බල්ලෙක්ව මුහුදට දාපු අවස්ථාවක් තියෙනවනේ. අන්නේ අනන්තරය දැන් ඇදී ළඟට එනවා. අරවත් තියෙනවා. හැබැයි ඒව ඔහේ කැරකි පවතිනවා මිසක් අරක ඇදිලා එනවා දැන්. ඇයි? සමානතරේ සකස් වෙන්නයි යන්නේ. සමානතරේ සකස් වෙන්නයි යන්නේ. දැන් මට ඔබ කියන්න අර මිනිස්සයා ඊට ඉස්සෙල්ලා ආත්මයක අර මිනිස්සෙක්ව පාරේදී වාහනයකට අහු කරගෙන ගිහිල්ලා මරලා දාපු අවස්ථාවක් තිබුණා. ඔය දැන් මේ මුහුදට යන නැවට නැග්ග මිනිස්සයාට කවදාවත් අරක පරිසම් දෙයිද? අරක පරිසම් දෙයිද? ඒක පරිසම් දෙන්නේ නැහැ. මොකද හේතුව ඒකට සමානතරේ ඇදිලා ඇවිල්ලා නැහැ. ඔන්න ඒ වෙලාවේ කෙනෙක් යාළුවෙක් කතා කරනවා අපේ අම්මට හරිම අසනීපයි හරිම දරුණුයි මේ වෙලාවේ අම්මා මැරෙන්න යන්නේ ඉක්මනට යන්න මාත් එක කියලා. එහෙනම් දැන් මෙයා මොකද කරන්නේ? මුහුද යන එක නවත්තලා අර මනුස්සයත් එක්ක යන්න කාර් එකේ නගිනවා. දැන් කාර් එකේ යනවා මෙයා. ඒ කාර් එකේ යන වෙලාවේ දැන් අර මුහුදට බල්ලා දාපු එක ප්‍රතිසන්ද දෙන්නේ නැහැ. දැන් එයාට අනන්ත වෙන එකක් ඇදිලා එනවා. අර ඉස්සරහට ඇවිල්ලා තියෙන එක පුස් ගාලා ආයි පස්සට ගියා. දොන්න දැන් එකක් එනවා තාම මොකද්ද? අර කරගත්ත දේ. ඔන්න ඕක තමයි පින්වතුනි මේ සසර මුළුල්ලටම අපිට වෙන්නේ. අනන්තරයල් තියනවා ලක්ෂ කෝටි ගාණක්. ඕකෙන් සමානතරේ ඇදී එනවා. අන්න ඒක නිසා කර්මය කියන එක තේරුම් ගන්න හරියට. තථාගතයන් වහන්සේ කියනවා අද ඔබ යම් දුකක් විඳිනවනම් අද ඔබ යම් සැපක් විඳිනවනම් මේවා හොඳට අහගන්න. මේවා හොඳට අහගන්න. මේ නිර්මල බුදුදහමේ පටන් ගන්න කර්මයෙන් පටන් ගන්න. එතකොට ගොඩක් ප්‍රශ්න විසඳිලා තමයි ඉදිරියට යන්නේ. අද ඔබ යමක් නිසා දුකක් විඳිනවා නම් ඒක කවුරුත් නිසා නෙමෙයි වෙන්නේ. ඒක වෙන්නේ තමන් කරගත්ත පාපයක් නිසා. ඒක අමතක කරන්න එපා. කවුරුත් නිසා කවුරුත් මේ ලෝකේ දුක් විඳින්නේ නැහැ. කෙනෙක් ඉන්න පුළුවන් දරුවෝ නිසා දුක් විඳින්න. අනේ අපි දරුවෝ හදන්න ගියේ මේ විදිහට. නමුත් දරුවෝ හැදුනේ මේ විදිහට. අන්නේ විදිහට හිතාගෙන ඉන්න පිරිසක් ඉන්න පුළුවන්. මුන්ට හෙන ගහන්න ඕනේ. අපි මෙච්චර දුක් විඳලා මුන්ව හදාගන්න බැලුවා. මුන් විභාග පාස් වුනේත් නැහැ. අපි මෙච්චර වියදම් කළා. අන්තිමට මන්න එක පැනලා ගිහින් මහා දුක් ගින්දරක් අපිට දුන්නා කියලා. පින්වතුනි මෙතන තියෙනවා හිතන්න ඕන කාරණාවක්. Tamanට යම් අවස්ථාවක යම් කිසි දුකක් ජනිත වෙනවා නම් ඒ දුක ජනිත වෙන්නේ තව කෙනෙක් නිසා නෙමෙයි. තව කෙනෙක් කියලා කියන්නේ පින්වතුනි ඒ දුක Tamanට දෙන්න ආපු සබාදහමේ වදකයා. හොඳට මතක තියාගන්න මේ කාරණා. දරුවෙක් Tamanට යම් කිසි දුකක් දෙනවා නම් ඒ දරුවා දුක දෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒ දරුවා
තමයි සබාධමේ වදකයා Tamanට අදාළ විපාකයේ ගෙවන්න ආපු එක. එහෙනම් ඒ වෙලාවේ දරුවට බයින් එකද කරන්න ඕනේ. දරුවට දන ගහලා වඳින්න. මොකද? ඇයි දන ගහලා වඳින්නේ? උඹ මගේ පාපයක් කෙලවර කළා. උඹ මට විපාකයක් පරිසම් දෙවෙව්වා. හැබැයි යකෝ උඹ මොකද්ද මේ කරගත්තේ? අම්මා කෙනෙකුට මහා දුක්ගින්දරක් දීලා උඹ මෝඩ වුණා නේද? බලන්න සබා දහමෙන් Tamanට උරුම වෙච්ච විපාකයේ ගෙවන්න කොහෙවත් යන ගන්ධබ්බෙක් දරුවෙක් වෙලා ආවා. ඇවිල්ලා ඌ මොකද දුන්නේ? ඌ මහා දුක්ගින්දරක් උරුම කළා. ඒ උරුම කළා තමන්ගේ පාපය සංසිඳි වුණා. තමන්ගේ විපාකය දැන් ගෙවුණා. හැබැයි තමන් විපාකය ගෙවද්දි අර එක මොකද්ද කරගත්තේ? මහා පාපයක් කරගත්තේ. මතකයි නේද අජාසත් රජුරු? මතකයි නේද බිම්බිසාර රජුරු? බිම්බිසාර රජුරු කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච උත්තමෙක්. නමුත් ඒිට ඉස්සෙල්ලා ආත්මික ගොඩාක් ඈත ආත්මික පසේ බුදුරයන් වහන්සේ නමකට මල් පූජා කරපු අවස්ථාවක රජ කෙනෙක් වෙලා මූට සලකන්නේ මේ මුඩු මහනට සලකන්නේ මොකටද මට වඩා කියලා හිතලා මොකද කළේ? අර උන්වහන්සේට පූජා කරපු සියලුම මල් පයින් පෑගුවලු. අන්නේ පාප කර්මයට මොකද උනේ? දැක්ක නේද? අර සමානන්තරේ ඇදිලා අනන්තරේ ඇදිලා තියෙන්නේ දැන්. අර කරපු පාපේ ඇදිලා ඇවිල්ලා ඉන්නවා දැන්. ඒ පාප කර්මයේ මෙන්න පරිසම් දෙන්න යන්නේ දැන්. ඒ පරිසම් දෙනකොට මොකද වෙන්නේ? මේ අනිත් එක පින්විතනේ මේක කියන්නේ ඉස්සෙල්ලා ඔබට කියන්නේ කර්මය කියන එක තේරුම් ගන්න නම් උත්සාහ කරන්න එපා. බොහොම සරලව අල්ලගන්න. මොකද කර්මය කියන එක බුද්ධ ගෝචරයි ශ්‍රාවක ගෝචර නැහැ. කර්ම විශේෂ අචින්ත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. තථාගතයන් වහන්සේ නමකට විතරයි ඒක දේශනා කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ නමකට විතරයි ඒක අවබෝධ කරගෙන කතා කරන්න පුළුවන්. අපිට ඒක කරන්න බෑ. නමුත් උන්වහන්සේගේ දේශනා තුලින් අපි ගත්ත යම් කොටස් තියෙනවා මේක යන්තමින් අවබෝධ කරගන්න. මම ඔබට මේ කියන්නේ කර්මය කියන එක යන්තමින් අවබෝධ කරගන්න පුළුවන් විදිහක් විතරයි. මෙතන කර්මය කියන එක සහ මුලින්ම කියන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නෑ එහෙම කෙනෙක් කියනනම් ඒ උත්තම වූ තථාගතයන් වහන්සේ විතරයි. එහෙමනම් දැන් හිතන ගන්න අර අම්මා කෙනෙක් පෙර සංසාරයක දැන් අපි අජාසත් රජුරෝ ගත්තොත් අජාසත් රජුරෝ කියන්නේ මහා කාලකන්ණි ස්වභාවයක් තියෙන මිනිහෙක් බලද්දි නේද? හැබැයි පස්සේ ගොඩාක් ශාසනික සේවාවක් කළා. නමුත් ඔබ හිතලා බලන්න දැන් මේ ඔබ හිතලා බලන්න මේක අසාධාරණ නැද්ද කියලා? බිම්බිසාර රජුරෝ ඒ කාලේ කරපු පාපයක් දැන් පරිසම් දෙන්න ඇවිල්ලා. ඒ පරිසම් දෙන්න ඕනේ කොහොමද? ජනතාවට පියෙක් වගේ කටයුතු කරපු පසේ බුදුරයන් වහන්සේ නමක් ඝාතනය කළා. නැත්නම් පසේ ඝාතනය කළා නෙමෙයි පසේ බුදුරයන් වහන්සේ නමක වටේ දාපු ඒ මල් පයින් පාගලා දාලා මහා අපහාසයක් කළා ආර්ය උපවාදයට ලක් වුණා. මේ සියලු ජනයාට පියෙක් වගේ කටයුතු කරන උත්මයෙක්නේ තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ. ඉතින් පසේ බුදුරයන් වහන්සේ නම ඒක දෙවෙනි වෙන්නේ නැහැ සද්ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඒකට හේතුව ඔබ දන්නවද? මේක කියලා ඉවරුනාම අහන්න. ඇයි පසේ බුදුරන් වහන්සේ නමක් මේ ධර්මයේ දේශනා කරන්නේ නැත්තේ කියලා. සමහරු මහා මුසාවල් කියනවා. බුදු වෙච්ච ගමන් පිරිනුවම් පානවා. එහෙම ඒවා නෙමෙයි. මේවට හේතු තියෙනවා. මේක ඉවරුනාම අහන්න. එතකොට පින්වතුනි අර පියෙක් වශයෙන් කටයුතු කරපු ඒ උත්තමයාගේ වටේ දාපු මේ මල් පාගපු නිසා දැන් ඔන්න අනන්තරේ ඇදිලා තියෙනවා. ඉතින් මේ පාප කර්මයේ පරිසම් දෙන්න ගන්ධබ්බ ලෝකෙත් දැන් බොහෝ පිරිස් ඉන්නවා දැන් බලාගෙන උපදින. එතකොට මොකද වෙන්නේ? අර කාලම කන්නේ ස්වභාවයක් තියෙන මේකෙන් පස්සේ අවීචිමා නරකාදියට යන්නේ ඉන්න එකෙක් ඔන්න ඇදිලා ආව දරුව විදියට. ඇවිල්ලා අන්න අර කුසට බහැගත්තා. දැන් අජාසත් වශයෙන් ඔන්න ඉපදුණා. ඉපදිලා මේ අර පාප කර්මයේ පරිසම් දෙන්න යන වෙලාවට මේ කර්ම වේගයන්ට පින්වතුනි කාටවත් නවත්තන්න නම් බෑ. කර්ම වේගයේ පරිසම් දෙන්න එනකොට අත් දෙක බැඳලා තිබ්බත් ඕනේ රැහනක් බින්දගෙන එන්න පුළුවන් ඒ තරම් දරුණුයි මේ පාපයන් පරිසම් දෙන්න වෙන වෙලාව. ඒකයි කිව්වේ කර්මයෙන් ඉපදුනේ කර්මයේ දායාද කරගෙන කර්මයේ පිලිසරණ කරගෙන ඉන්නේ. කර්මයේ ඥාතියා කරගෙන ඉන්නේ. ආයි දෙකක් නෑ මේකේ. දැන් මොකද උනේ? අජාසත් රජුරවන්ට හිතුණා කකුල් පල්ලා ලුණු දාන්න. ඇයි කකුල් පල්ලා ලුණු මත ඇවිද්දවන්න හිතුනේ? කොහෙන් හිටිච්ච එකක්ද? ඔබ හිතන්න මේ බුදුදහම තියෙන ඔබට හිතන්න. ඇයි ඒකම කරන්න හිතුනේ? කනට ගහන්න පුළුවන්. කඩුවක් අරගෙන අත් දෙක කකුල් දෙක ඔක්කොම කපන්න තිබුණා. කවුරු දෙන්නේ කරපු එකක්ද? දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ කර්ම ප්‍රවාහයට අහු වෙච්ච
මහා සැඩසුලඟකට ගහගෙන යන පරඬලාපත් වගේ කියලා අපි කරගත්ත පාප කර්මයන් කැරකි තියනවා සමානන්තරයක් ආපු ගමන් චුක් ගාලා එතනින් යනවා. දැන් මේ වෙලාවේ මගේ සමානන්තරයක් සකස් වුණා නම් බන කිය ඉන්න වෙලාවේ වහලයක් උඩට කඩා වැටලා මැරෙන්නේ. එහෙනම් මේ වෙලාවේ වහලේ උඩ කඩා වැටලා මැරෙනවා. ආයි කතාව දෙකක් නෑ ඒකේ. ඒක තමයි ස්වභාවය. ඔබ මේ ලෝකේ ඔබේ වශයෙන් පවත්වන්න හදුවට ඔබට මේ ලෝකේ ඔබේ වශයෙන් පවත්වන්න බෑ. කොයි මොහොතේ මොන දේ වේද දන්නේ නැහැ. ඇයි ඒ? දැන් ඔබ දන්නවා අනන්තරයේ කැරකි තියෙන්නේ. ඔබ දන්නවද මොන අනන්තරයේද ඔබ ගා දැන් තියෙන්නේ කියලා? නෑ කෝටි සංඛ්‍යාත අනන්තරයක් තියෙනවා. අපි හැමෝම එකතු වෙලා මොකක් හරි පාපයක් කළා නම් මෙතන ඉන්න හැම කෙනාම ඔන්න හොඳට බාල්ල ගන්න මේ. මෙතන ඉන්න හැම කෙනාම එකතු වෙලා ලොකු පාපයක් කරනවා. ඒ පාප කර්මයේ විපාක වශයෙන් මෙන්න මෙහෙම ගයක් ඇතුලේ මේ විදිහට ඉන්නකොට මහා ගින්නක් ඇතිලා ගින්නට රෝස් වෙලා යන තමයි තියෙන්නේ අපි ඔක්කොම. ඔන්න බලන්න කර්මයන් පරිසම් දෙන්න හැටි. හැබැයි හිතපු ගමන් කොහෙන් හරි මිනිස්සෙක් කඩාපාත් වෙනවා මෙතනට. අනේ මටත් බණ ටිකක් අහන්න ඕනේ කියලා මෙතන ඉඳ ගන්න. හැබැයි මේ මිනිස්සයා ඒකට අයිති නැහැ. හැබැයි මේ ඇති වෙන්න යන ගින්නෙන් මේ සියල්ල විනාශ වෙනවා නම් මේ ගින්න ඇති වෙන්නේ නැහැ. එක මිනිස්සෙක් නිසා මේ සියල්ල බේරෙනවයි හේතුව. සමානන්තරේ නැහැ මෙතන දැන්. ඇයි සමානන්තරේ නැත්තේ? සමානන්තරේ කියන්නේ ප්‍රදේශයක්. එහෙම එකක් නෙමෙයි. සමානන්තරේ වෙන්න පුළුවන් තව ජීවියෙක් පවා සමානන්තරේ වෙන්න පුළුවන්. අර කාර් එකේ අර දෙන්න යද්දි දැන් අරක පරිසම් දෙන්න ඉන්න වෙලාවට අත දානවා යාළුවෙක්. අනේ මාවත් එක්ක යන්න. හැබැයි මේක ඉස්සෙල්ලා ආත්මේ අර දෙන්නත් එක ගිහිල්ලා තමයි අර වැඩේ කරන්න ගියේ. දැන් අත දැම්ම වාහනේ නැවැත්තුවා තුන්වෙනියා නැග්ගා මේකට. දැන් කවදාවත් මේ දෙන්න විදිහට හැටෙන්නේ නැහැ. තේරුම් ගන්න අනන්තරික සමානන්තරික ප්‍රත්‍ය. ඒ වගේම තේරුම් ගන්න පින්වතුනි කර්ම ප්‍රවාහයේ කොයි මොහොතේ හෝ තමන් කරා එනවා. අනන්තරික ප්‍රත්‍ය කියන එක තියෙන නිසා සමානන්තරේ ඇදෙන්න කොතනද දුන්නටක් ගාලා ඇවිල්ලා. සමානන්තරේ කොතනද ඇදුනේ දුන්නටක් ගාලා ඇවිල්ලා. තමන්ට හදියා කූණියමක් කරපු කෙනෙක් ගැන හිතලා බලන්න. තමන්ට හදියා කූණියමක් කළාම දැන් ද්වේෂයෙන් තැලෙනවා. මුන් මට හූනියම් කළා මම මුන්ට මෙහෙමයි කළේ මට කොච්චර මාව විනාශ කළා නැති බංග කළා. හැබැයි තමන්ට මොහොතකටවත් හිතුන්නේ නැහැ නේද? ඇයි මටම මේ හූනියම කළේ කියලා. මේ කර්මය කියන එක අඳුන ගන්න පින්වතුනි. ඇයි මූට හිතුනේ මටම හුනියම කරන්න? ඇයි අජාසත් රජුන් හිතුනේ කකුල්ම පල්ලලුණු දාන්න? ඇයි අත්පල්ලලුණු දැම්මේ නැත්තේ? ඇයි ඔළුව පල්ලලුණු දැම්මේ නැත්තේ? ගැළවිල්ලක් තියනවද? කර්ම ප්‍රවාහයෙන් ගැළවිල්ලක් නැහැ. Taman කවදා හරි කව කෙනෙකුට අවදක් අසාධාරණයක් කළා නම් අඹු සැමියන් අවස්ථාවලත් ওই ටික වෙනවා. අඹුවන්ගෙන් සැමියන්ට කරදර ඇති, සැමියන්ගෙන් අඹුවන්ට කරදර ඇති. ඒක හොඳ ආකාරව මේ මනුස්ස ලෝකේ පවතින දෙයක්. ඒකට හේතුවක් තියෙනවා. යම් කිසි අඹුවක් විසින් තමන්ගේ බිරිඳ අඹුවක් විසින් ස්වාමියෙකුට අවඩක් අසාධාරණයක් සිද්ධ කරනවා නම් ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තියෙන්නේ මේ ආත්මය තුල සිද්ධ වෙච්ච දෙයක් නෙවෙන්න පුළුවන්. ඒකයි මේ සද්ධර්මයේ හොඳාකාරව අවබෝධ කරගත්ත කෙනෙක් දෙපාරක් හිතන්නේ. ඇයි මම මේ කරන්නේ? මොකද්ද මම මේ කරන්නේ? මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ධර්මයක්. මම තව තුන් පාරක් හිතන්න ඕනේ මේක. මට සබා දහමේ වදකයා වෙන්න බෑ. මේ මිනිහා මහා පාප කර්මයක් කරගන්න යන්නේ. ඒක පාප කර්මයක් කරගද්දී. ඒ මිනිහා මට ගහලා පව පුරව ගන්න යන්නේ. හැබැයි මට නම් මේ මිනිහට වචනයක්වත් කියන්න බෑ. එයි මට ඒකට තුන්වෙනියා වෙන්න ඕන කමක් නැහැ. ඒ ගනුදෙනුවට මට නැවත මේ ගනුදෙනුව තවවත්ගෙන යන්න ඕනේ කමක් නැහැ. මෙන්න මෙහෙම සසර ගනුදෙනු තියෙනවා පින්වතුනි අපි කරගත්ත. මේ ලෝකේ තියෙන ඕනම එකක් එහෙමයි. ආයි කතා දෙකක් නැහැ. මම ඔබ හැම කෙනාටම මේ තිරිසන් සතාට පවා ඒක ඒකාන්තයි. තමන් යම් කිසි දුකක් විඳිනවා නම් මොනම හරි දෙයක් නිසා ඒ තමන් කරගත්ත දෙයක් විනා අනුන් දීපු දෙයක් නෙමෙයි. මම ඔබට තව එක උදාහරණයක් කියන්නම්. මම ඔය ගිය සතියේ කිව්වත් දන්නේ නැහැ. මේක හොඳට අවබෝධ කරගන්න. එතකොට ඔබට තේරෙන්නේ මේ කර්මය හැදෙන විදිය මොකක්ද කියලා. එතකොට පළමු කොටම අපි තීරණය කරන ඕන එක දෙයක්. මට සබාධාමේ වදකයා වෙන්න බෑ. කෙනෙක් හරකෙක් මරනවා ආයි මට බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. ගියා යන්න එතන. ඇයි ඒ? මේක බල මේ විශ්වයට මහ විස කිරණ පිට කරලා මේ විශ්වය විනාශ කරන්න මට උවමනාවක් නැහැ. කෙනෙක් ඉන්නවා. ඒ කෙනා දැන් මෙතනට එනවා. දැන් ඒ කෙනා ඇවිල්ලා දැන් ඒ කෙනාට ඕනේ මෙතන ඉන්න මහා ශක්ති සම්පන්න පුරුෂයෙක් අතින් හොඳ ටොක්ක්ක් ගන්න. එයාගේ කර්ම ශක්තිය සැකසීලා තියෙන්නේ මේ වෙලාවේ ටොක්ක්ක් ගන්න. දැන් යා මෙතනට ඇවිල්ලා මොකද කරන්නේ? දේශකයන් වහන්සේට කුණුහරුපෙන් බයිනෝ.
දැන් මොකද්ද වෙන්නේ මේ? දේශකයන්න් වහන්සේට කුණුහරුපෙන් බයිනෝ ඒ පුද්ගලයා ඇවිල්ලා. ඇයි? එතන වෙනවා කාරණා දෙකක්. එකක් මොකද්ද? දේශකයන්න් වහන්සේටත් මොකක්ද දැන් පරිසම් දෙන්න යන්නේ? අපහාසයක් විඳින්න ඒ කොයි හරි කාලයක දේශකයන් වහන්සේ නමකට මොකක් හරිම අපහාසයක් කළා. ඒක කල්ප කාලාන්තරයකට එහා වෙන්න පුළුවන්. මොකක් හරි පාපයක් පරිසම් දෙන්න තමයි දැන් නියමිත. ඒ වගේම අරකට මොනවා හරි දෙයක් කළා ඒක ටොක්ක්ක් ගන්න තමයි දැන් නියමිත. හැබැයි තුන්වෙනි එක ඉන්නවා මෙතන ඉඳගෙන. ඒක මොහොකටවත් සම්බන්ධ එකක් නෙමෙයි. හැබැයි ඒක ධර්මයේ හැසිරෙන්නේ නැති එකෙක් නම් මොකද කරන්නේ? දේශකයන් වහන්සේට කුණුහරුපෙන් බයිනකටම පෑන් එකක් දුන්න පටෝරියන් ගාලා කන පැලෙන්න එක. දීලා මොකද කළේ? සබාදාමේ වදකයා වුණා. එහෙනම් පින්වතුනි අද පටන් මේ ධර්මයේ ඔබට ශ්‍රවණය වුණා නම් මේ ධර්මයේ ඔබට තේරුණා නම් සබාදාමේ වදකයා වෙන්න උත්සාහ කරන්න එපා. උඹලට ඕනේ දේ උඹලා කරගනින්න. මේ මං අයින් වුණා. මට මේක තවදුරටත් අරයි යන්න ඕනේ නැහැ. ඔන්නේ தත්ත්වෙට තමන්ව පත් කරගන්න. කරන්න දෙයක් නැහැ. මට තවදුරටත් මේකත් එක්ක ගැටි ගැටි උඹලත් එක්ක ඉස්සරහට යන්න ඕනේ නැහැ. උදාහරණයක් මම ඔබට කියන්න ගියේ. දිසාපාමොක් ආචාර්යවරයෙක් හිටියා. මේකේ ගත යුත්ත විතරක් ගන්න. දිසාපාමොක් ආචාර්යවරයාගේ පරම්පරාවෙන් පැවතගෙන ආව එක සිරිතක්. ඒ තමයි එක්තරා දවසක සිසු පිරිස වට කරගෙන එළුවෙක්ගේ බෙල්ල කපලා දෙවියන්ට පූජා පවත්වන. මෙන්න මේ දිසාපාමොක් ආචාර්යවරයාත් එළුවගේ බෙල්ල කපන දැන් සියල්ල සූදානම්. මේම කඩුව උස්සලා බෙල්ලට ගහන්න හදනකොටම එළුවා අඬන්න hina වෙන්න පටන් ගත්තා. දැන් එළුව hina වෙනවද එළුව අඬනවද ඕවා ගැන හිතන්න යන්න එපා. කාරණා විතරක් ගන්න. එළුවට ගහන්න හදනකොටම එළුව hina වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එළුව ඇඬුවලු. ඒ වෙලාවේ දිසාපාමොක් ආචාර්යවරයා බුද්ධිමත් දැම්ම කඩුව පල්ලයට ඇහුවලු. ඇයි? මොකද උඹ hina වුනේ? මම උඹ මරන්න යන්නේ දැන්. උඹ hina වෙන්නේ. ඒ වෙලාවේ එළුව කිව්වලු මම මේිට අද්දව 499කට ඉස්සෙල්ලා අද්දව 499කට ඉස්සෙල්ලා මමත් දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙලා හිටියා. ඔය සිරිත එදත් තිබුණා. මම එදා ඔය විදිහට මෙළුවෙක්ගේ බෙල්ල කැපුවා. බෙල්ල කපලා මොකද කරගත්තේ? මේ පාපෙට සම්බන්ධ වෙලා මට 499 අද්දවක් බෙල්ල කපා ගන්න සිද්ධ වුණා. ඔය වගේ දිසාපාමොක් ආචාර්යවරයෙක්ගේ. දැන් ඔබ හිතාගන්න මේ කර්මය කියන එක මොනතරම් ප්‍රබලද මෝඩ වුණොත් කොහෙද යන්න වෙන්නේ කියන එක හිතාගන්න. එතකොට 499 අද්දවක් බෙල්ල කපා ගත්ත කවුරු ලව්වද? දිසාපාමොක් ආචාර්යවරයෙක් ලව්වා. ඒ කියන්නේ දැන් මේ 499ට මොකද වෙන්නේ? අර එක එළුවගේ බෙල්ල කපන්න එක දිසා මේ හොඳට මේක තේරුම් ගන්න. එක දිසාපාමොක් ආචාර්යවරයෙක් එළුවගේ බෙල්ල කැපුවා. දැන් ඒ දිසාපාමොක් ආචාර්යවරයා තමයි මේ එළුව වෙලා මෙතන ඉන්නේ. එයා කියනවා 499 වතාවක් බෙලි කපා ගත්තලු දිසාපාමොක් ආචාර්යවරුන්ට කියලා. දැන් අර 499ට මොකද වෙන්නේ? ඒගොල්ලොත් ඔය රවුම එනවා නේද දැන්? එහෙනම් ඔබ hina වුණේ. නේ hina වුණේ කියලා ඇහුවම කිව්වලු මේ මගේ අවසාන එක. මේකෙන් පස්සේ මම ඒ කරගත්ත විපාකෙට ඒව ගෙවිලා ඉවරයි. එහෙනම් ඔබ ඇඬුවේ. ඔබ වහන්සේට වෙන දේ දැකලා. දිසාපාමොක් ආචාර්යවරයා නැවැත්තුවා. එළුවව නිදහස් කළා. හැබැයි පින්වතුනි මේකෙන් බේරෙන්න බෑ. දැන් එළුව මොකද කරන්නේ? දැන් දිසාපාමොක් ආචාර්යවරයා කරුණු තේරුම් ගත්තා. තේරුම් අරගෙන අත්හැරියා. නෑ මට මේකට ආයි සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් නෑ. දැන් මොකද වෙන්නේ? එළුව නිදැල්ලේ තන කමින් ඇවිදිනවා වනාන්තරේ. ගැහුවා අකුණක් ගලකට. ගල් පතුරක් කැරකිලා ආවා. වැදුනා බෙල්ල කැපිලා වීසි වුණා. දැන් කවුද පාප කළේ? කවුරුත් නැහැ. කරපු කෙනෙක් නැහැ. සබා දහමින් අවශ්‍ය දේ ලැබුණා. ඒක නිසා නැවත ගනුදෙනුවක් පටන් ගත්තේ නැහැ. ඒ වෙලාවේ බෙල්ල කැපුවා නම් මොකද වෙන්නේ? 500 අද්දවක් විඳින්න සිද්ධ වෙනව නේද මේක? එහෙනම් හොඳට මතක තියාගන්න. මම සබා දහමේ වදකයා වෙන්නේ නැහැ. ඒ කියන්නේ දරුවන්ව අයාලේ යවන්න නෙමෙයි. දරුවෝ නිසා මම කේන්ති ගන්නෙ නැහැ. කේන්ති ගන්න නැතුව ඉන්න විදිහක් තමයි දැන් මම ඔබට ටික ටික කියලා දෙන්න යන්නේ. දරුවෝ නිසා විතරක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න කිසිම සත්වයක් නිසා කේන්ති ගන්න නැති ස්වභාවයට තමන්වපත් කරන්න තමයි හදන්නේ. අවබෝධ වෙන මට්ටමින් තමන් ඒ தත්ත්වයටපත් වෙයි.
දැන් ඔබට තේරුණාද පින්වතුනි මේ කර්ම ශක්තිය කියන එක මොනතරම් බරපතල දෙයක්ද කියලා? දැන් මේක හොඳට හිතන්න. Taman ජීවත් වෙන හැම මොහොතකම හිතන්න මම සබාධමේ වදකයා වෙන්නේ නැහැ. පාරේ ඔබ අයිනේ ඉඳද්දි බස් එකක් යනවා සුස් ගාලා එතනින්. යනකොට එතන දිවිච්ච මඩවල උඩින් ගියා බස් එකේ මුළු ඇඟම මඩෙන්නේ නැහැ වුණා. දැන් මොකද කරන්නේ? ඕකගේ අම්මට, ඕකගේ තාත්තට, ඕකගේ බාප්පට කිය දැන් එතන බැන බැන ඉන්නේ. දැන් මොකද්ද ඒ සිද්ධ වුනේ? එහෙනම් ඒ වෙලාවේ Taman හිතට ගන්න ඕන කාරණාවක් තියෙනවා. මට සබාධමේ වදකයා වෙන්න ඕනේ නැහැ. උඹ මට ඒක කළා හරයි ප්‍රශ්නයක් නැහැ. ඇයි බැන්න කියලා සෙටක් වෙනවද? නැහැ. අනිත් එක මම තව කතාවක් කියන්නම් ඔබට මේවා තේරුම් ගන්න. ඔබ මුගලන් මහරහතන් වහන්සේ ගැන අහලා ඇති. උන්වහන්සේගේ ඛේදජනක මරණය ගැනත් ඔබ අහලා ඇති. මරණය හැවත් පිරිනිවිය ගැන ඔබ අහලා ඇති. නේද? මුගලන් මහරහතන් වහන්සේ මරන්න හොරු කල්ලියකට බාර කළා. ඒකට හේතුවක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි 이르දිම තුන් අතර අග්‍රස්ථානට පත් වෙච්ච උත්තමයා. උන්වහන්සේගේ 이르දියෙන් උන්වහන්සේ අන්‍යාගමික පිරිස් බොහෝ කොට නම්බගත්ත බුදුදහමට. ඒ 이르දි බලයේ පෙන්වුවේ මේ ශාසනයේ තියෙන වටිනාකම මේ මිනිසුන්ට පෙන්නලා ඒ සියලු දෙනාව නම්බගත්ත මේකට. ඕක ලොකු ප්‍රශ්නයක් වුණා අන්‍යාගමික පිරිසට. ඒක නිසා අන්‍යාගමික පිරිස ඒ කාලේ හිටපු දරුණුම හොරු කල්ලියකට බාර කළා මේ කළු මුඩු මහනව මරපන් කියලා. මුගලන් මහරහතන් වහන්සේ නිල් පාට නෙමෙයි. උන්වහන්සේ කළුයි. අර සද්ධාවට තමයි සද්ධාවට ඒවත් අර මහා භක්තියක් තියෙන නිසා නිල් පාටින් ඇඳලා තිබ්බට උන්වහන්සේ කළුයි. උන්වහන්සේට අපහාස කළේ කළු මුඩු මහන කියලා. උන්වහන්සේට කැමති උන්නේ නැහැ කවුරු. හේතුව උන්වහන්සේ 이르දිමුතුන් අතර අග්‍රස්ථානයේ නේ. කවුරුත් කියලා කිව්වේ මේ සදහවතුන් එහෙම නෙමෙයි. අන්‍යාගමික පිරිස. ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. අන්‍යාගමික පිරිස බොහෝ දරුණු දේවල් කළා පින්වතුනි මේ උත්තම පිරිසට. සාගත කියන හාමුදුරන්ට රාපෙව්වා. තන්දිවල සාගත හාමුදුරුවෝ වැල්ලා හිටියා කානුවක. රාබීලා. ඊට පස්සේ තමයි තථාගතයන් වහන්සේ විනය නීති පැනේ රා කියන්නේ මේ රාම නෙමෙයි අතටම තෙලිච්ච. තෙලිච්ච බව බොන්න තහනම් කළ විනය නීති පැනේ එදයින් පස්සේ. ඉතින් ඔයගේ මහා දුක්ඛයට විඳගෙන තමයි උන්වහන්සේලා මේ සාසනික ක්‍රියාවල් සිද්ධ කළේ. ඉතින් මම එකක් ඔබට කියන්න දෙනවා ඔබ ඔබගේ වැඩේ කරගත්තේ නැත්නම් ආයි වඳින්නවත් යන්න එපා. ඇයි? ඔබ අපහාසයක් කරන්නේ ඒ උත්තමයන්ට. ඒ උත්තම රහතන් වහන්සේ නම ජීවත් වෙන්නේ කවුරු නිසාද? අපි නිසා. වෙන කවුරුත් නිසා නෙමෙයි. ඇයි රහතන් වහන්සේ නමක් පින්වතුනි අරහත්ත්වයට පත් වෙච්ච මොහොතේම පිරිනිවන් පාන්න පුළුවන් ඕනනම් උන්වහන්සේලා. ඇයි උන්වහන්සේලා ජීවිතේ පවත්වාගෙන යන්නේ? කවුරු ගැන අනුකම්පාවෙන්ද? අපි ගැන අනුකම්පාවෙන්. අපි ගැන අනුකම්පාවෙන් උන්වහන්සේලා ජීවිතේ පවත්වාගෙන යන වෙලාවේ උන්වහන්සේට කර්ම පරිසම් දෙන්නේ නැද්ද? පරිසම් දෙන්නේ නැද්ද? ඕනතරම් පරිසම් දෙනවා. අතීතයේ කරපු පාප කර්ම සියල්ල පරිසම් දෙන්න පටන් ගන්නවා උන්වහන්සේ පිරිනිවියට යනකම්. now උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච මොහොතේම උන්වහන්සේ පිරිනිවන් පෑවනම් ඔය විඳින එක දුකක්වත් නැහැ නේද? මුගලන් මහරහතන් වහන්සේ හොරුන්ගෙන් ගුටි කාලේ ඇට කුඩු වෙනකන් ගුටි කාව හොරුන්ගෙන්. ඔය ටික සිද්ධ වෙනවද උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච මොහොතෙන් පිරිනිවන් පෑවනම්? උන්වහන්සේට පුළුවන් ඕන වෙලාවක ආයු සංස්කාරය අතහරින්න. ඒකට හේතුව උන්වහන්සේ සතර ඉරිදිපාද මනාකොට වඩලා තිනවා ඡන්ද චිත්ත විරිය විමර්ශනා කියන සතර ඉරිදිපාද මනාකොට වඩලා තියෙන නිසා උන්වහන්සේලාට පුළුවන් ඕන වෙලාවක පරිනිර්වාණයට යන්න. ඔන්න තව කල්පයක් ජීවත් වෙන්නත් පුළුවන් උන්වහන්සේලාට. නමුත් උන්වහන්සේලා මේක පවත්වාගෙන යන්නේ මේ ශරීරය පවත්වාගෙන යන්නේ. ඒ ශරීරය පවත්වාගෙන යාම උදෙසා පින්නපාතේ කටයුතු කරන්නේ මැසි මදුරුවන්ගෙන් පීඩා විඳ ඒ කටයුතු කළේ පින්තුනේ අපි නිසා. බොරුවට වඳින්න යන්න එපා. සංඝං සරණං ගච්ඡාමි කියලා බොරු කියන්න එපා. සරණ යන්න. සරණ යනවා කියලා කියන්නේ මේ භව ගමන නතර කරන වැඩ පිළිවෙල කරන්න. මම ඒකට තව ටිකකින් එන්න. මම කියන ටික ඔබට ටික සැරට වදී මට සමා වෙන්න. මම මේ ධර්මාසනේ නැගිට්ටට පස්සේ ඉන්න වෙන කෙනෙක් ඒ කෙනාට එහෙම මේ වෛර කරන්න එහෙම හදන්න එපා. ඉස්සර දැන් මේක මම මේක කියලා මම උතන්ට එන්න. ඔබට ටික රිදෙන්න ඕන. ඔබට රිදුන් නැත්තම් මේ ගමන ඔබ මේ වැඩ ඉවර කරගන්නේ නැහැ. සෝතාපන්න උනේ නැත්තම් ඒ කාන්තේම ඔබ පාගත වෙනවා. ආයි කතා දෙකක් නැහැ. මම එදත් ඔබට කිව්වා. අදත් කියන්න තියෙන එච්චරයි. දරුවෝ ගැන හිත මේ දේපොළ ගැන හිත ඉඳලා අන්තිමට මල පෙරේතය ගෙවලා වෙලා ගේ අසට මාවට පස්සේ දරුවෝම බැලලා ගායි මහ මූදේ. ආයිද කතා දෙකක් නැහැ. මොකද දරුවන්ටයි පෙරේතයන්ටයි එකට ඉන්න බෑ. දරුවන්ගේ වැරද්දකුත් නැහැ එතන. නමුත් ඉතින් උනුත් අසත්පුරුෂ විදිහට හැදිලා තියෙන්නේ නැත්තම් අම්මා සෝවන් වෙන්න එපා. ඔක්කොටම ඉස්සෙල්ලා. අම්මා තාත්තා සෝවන් වුන්නේ නැහැ කියලා කියන අම්මා තාත්තා ජීවත් වෙලා තියෙන අසත්පුරුෂ විදිහට. ඔය කියන්නේ අපේ තාත්තා මේ පවුනම් කලේ නැහැ ඉතින් හැබැයි පින් කලෙත් නැහැ. එහෙම කියන විරිසින් අපේ තාත්තා පවුනම් කලේ නැහැ හැබැයි පින් කලෙත් නැහැ. පව් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැති මිනිස්සු ඔය කියන්නේ. අපේ අම්මා පව් කලේ නැහැ හැබැයි පින් කලේ නැහැ.
ඕ මං අහලා දිනවා මගේ කනට. ඒව අහද්දි මං හදන්න නැති ඉන්න ඔය කියන්නේ කිව්වොත් මේ පෑ දෙකක් එමිණියා ළඟ තියාගෙන ඉඳගෙන අපි මම මේ කියන්නේ කියලා කියන්නේ මිනිසුන්ට. ඒ වෙලාවේ මං එහෙම ඉවරයි. නමුත් පින්වතුනි දැන් මේ මුගලන් මහරහතන් වහන්සේගේ මේ කතාවට පොඩ්ඩක් අපි එමු. මුගලන් මහරහතන් වහන්සේ අර ඒ කුටියේ ඉන්නකොට උන්වහන්සේ දැක්ක හොරු ඇවිල්ලා ඉන්නවා. හොරු ටික වට කරන උන්වහන්සේ දැක්කා. නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ යතුරු හිටින් ගියා යන්න. දෙවෙනි දවසෙත් ඒ විදිහටම ගියා. හැබැයි තුන්වෙනි දවසේ උන්වහන්සේ බැලුවා ඇයි මේ හොරු මේ විදිහට මගේ පස්සේ මෙන්නේ. මෙච්චර රහතන් වහන්සේලා කෝටි ගාණක් ඒ වෙලාවේ හිටියා. ඇයි මේ හොරු මගේ පස්සේ මෙන්නේ? අන්න ඒ වෙලාවේ උන්වහන්සේ දැක්කා. අතීත සංසාරික බුද්ධ කාරක ධර්ම පුරන්නත් ඉස්සෙල්ලා. උන්වහන්සේ බුද්ධ කාරක ධර්ම පිරුවානේ ශ්‍රාවක පාරමිතා පුරපු උත්තමේ. අග්‍ර ශ්‍රාවක පාරමිතා පුරපු උත්තමේ. ඒ බුද්ධ කාරක ධර්ම පුරන්නත් ඉස්සෙල්ලා කාලෙක තමන්ගේ අම්මා අන්ධ අම්මවයි තාත්තවයි බලන්න ලේසි පහසු දෙයක්ද කියලා. මේ අන්ධ අම්මටයි තාත්තටයි බොහොම ආදරෙන් සත්කාර සම්මාන කරපු කෙනෙක්. පුදුම ආදරෙන් බලාගත්ත අන්ධ අම්මවයි තාත්තවයි. එයා බෑ කියද්දි අම්මගේ තාත්තගේ ඉල්ලීමට ගෙනාව කාන්තාව. සරණ පාවා ගෙනාව. මොකද උනේ? කාන්තාවත් බොහොම ආදරෙන් අම්මටයි තාත්තටයි සැලකුවා මුල් කාලේ. එන්න මොකද උනේ? දැන් බලන්න කර්ම වේගයන් පරිසම් දෙන හැටි. එන්න මේ කාන්තාවට එපා වුණා මේ අන්ධ අම්මවයි තාත්තවයි බලාගෙන ඉන්න. දැන් අර අන්ධ අම්මටයි තාත්තටයි තියෙන කර්මයක් මොකද්ද? ගුටි කාලා මැරෙන්න. ඔන්න බලන්න කර්මයේ වෙන හැටි. ඔන්න බලන්න කර්මයත් එක්ක අපිව මේ කර්ම ප්‍රවාහයට අපිව අහු කරගන්න හැටි. අනේ ඒ කාලේ හිටපු මුගලන් මහරහතන් වහන්සේ ඒ කාලේ හිටපු උත්තමයා කවුරු හරි කෙනා. ඒ කෙනා මොකද කරන්නේ? දැන් අර බිරිඳගේ බසට රැවටෙනවා. බිරිඳ කියනවා අනේ මට නම් තවදුරටත් මේක කරන්න බෑ මෙන්න මේ දිනවා ගාල් මරලා දාමු. ඒ කාලේ සමහර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ නැති මව නැත පියා නැත කියන මොනවාරි සංකල්පයක් යන්නේ නැති ඒ කාලේ. දැන් මොකද උනේ? දෙන්නව අරගෙන ගියා මහ වනාන්තරයට. වනාන්තරයට අරගෙන ගිහිල්ලා අනේ අම්මේ අපිට හොරු ගහනෝ කියලා පොල්ලක් අරගෙන අම්මටයි තාත්තටයි දෙන්නටම දඩි බෑවා. අර අම්මයි තාත්තයි ඊට ඉස්සෙල්ලා ආත්මේ කරගත්ත මහා පාප කර්මයක් පරිසම් දෙන්න ආවා. ඒ පරිසම් දෙන්නේ වෙලාවේ කවුද සබාදාමේ වද කියුනේ? අර පුතා. ගොම් පුතා. ගොන් රජා. ඔබත් ගොන් රජ වෙන අවස්ථාවලදී ඕනේ තරම්. මම ඔබට තේරුම් කළා දෙන්නේ ඔටුන්න පළඳ ගන්න එපා ඔය ගොන් ඔටුන්න. ඒ වෙලාවේ ඔබ ධර්ම සමාධියට සම්බන්ධින් ඔබ ධර්මයෙන් මෙනෙහි කරපන නෑ මට නම් සබාදහමේ වද කැවෙන්න අවශ්‍යතාවයක් නෑ. උඹලට ඕන දේ උඹලා කරගන්න. මෙන්න මං ගියා. කවුරු වෙලා ඔබට කනට එකක් ගහනවා. තව ගහන්න ඕනේද? ගහපන්. ඇයි? මං උඹට කනට එකක් ගහලා මට ආයි උපදින්න අවශ්‍යතාවයක් නැහැ උඹට කනට ගැහිම වශයෙන්. ඉවරයි මට මෙතනින් යහන්න උඹලත් එක්ක ගනුදෙනුවන්නේ ගහන්නද ගහපන්. මරන්නද ඕනේ මරපන්. ඔන්න ඒ තත්තර තමන්ගේ හිත හදාගන්න පුළුවන් බින්දුනේ මේ කර්ම ශක්තිය කියන එක තමන්ට හරියට අවබෝධයකට ආවොත්. දැන් ඒ වෙලාවේ අර අම්මටයි තාත්තටයි මහා දුක් ගින්දරකින් මැරෙන්න සිද්ධ වුණා. මැරුණා. මැරිලා ආනන්තරීය පාප කර්මයක් කරගෙන මහා අපායේ අවීති මහා නරකාදී කල්ප ගාන දුක්ඛින්දලා පෙරේතය වෙලා යක්කු වෙලා ඕම් වෙලා ඔන්න බුද්ධ කාරක ධර්ම පුරන්න පටන් ගත්තා. කල්ප ගානක් බුදුරු ගානක් පවු කරගෙන බුද්ධ කාරක ධර්ම පුරාගෙන ඇවිල්ලා අපේ බුදුහාඳුරන්ගේ කාලේ මොග්ගල්ලාන නමින් අරහත්ත්වයටපත් වුණා ඒ උන්වහන්සේ. උන්වහන්සේ මේ සියල්ල දැක්කා. දැකලා උන්වහන්සේ ඉවසුවා. මට මේක පරිසම් දෙන්න තියෙනවා නම් මට මේක පරිසම් දෙන්න ඕනේ. දැන් අර හොරු ටික මොකද වෙන්නේ? හොරු කියන්නේ මහා මෝඩ රැලක්නේ. ඇයි? උන් මොකද කරන්නේ? අර තුට්ටු දෙකේ සල්ලි ටිකක් නිසා රහතන් වහන්සේ නමක් ඝාතනය කරන්නයි මේ හදන්නේ. උන් සබාදාමේ වදකයා වෙන්න නේද හදන්නේ? කුටිය කඩාගෙන ඇතුල් වුණා. උන්ටම හිතා ගන්න බෑ මේ කර්ම වේගයේ පරිසම් දෙන්න හැටි. උන් මෙච්චර දරුණු වෙන්න හිතාගෙන ආවේ නැහැ. නමුත් මුගලන් මහරහතන් වහන්සේලා දකිද්දි උන්ට මොකද උනේ? පුදුම තරහක් ඇති වෙලා ඇට කුඩු වෙනකන් ගැහුවලු. ඇට කෑලි වලට යනකන් ගැහුවලු. අරහත් බලෙන් සිරුර අරගෙන උන්වහන්සේ බුදුහාමුදුරුවෝ ගාවට වැඩලා බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන පිරිනොම් පෑවා. කොසල් රජුරවන්ට මේක දරා ගන්න බෑ. කොසල් රජුරෝ පුදුම ආදරේ. කොසල් රජුරන්ට දරා ගන්න බැරි මෙතන කොසල් රජුරෝ හොයපිය හොරු ටික. හොයලා ගෙනහල්ලා මේ ඉන මට්ටමට යනකම් පොළවේ වලලලා ඇතුම් බැඳපු නගුලෙන් හීසාපන් ඔවුන්ගේ බෙලි කඩල යන්නේ. ඔන්න දීපු දඬුවම. දැන් හිතලා බලන්න.
කොසල් රජුරන්ට මේක දරා ගන්න බෑ මේ මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවිය. මේ විදියට මේ ඔබට දරා ගන්න පුළුවන්. කඳුළු වැක්කිරෙන්නේ නැද්ද උන්වහන්සේට මේ වගේ දෙයක් උරුම වුණා කිව්වා. උන්වහන්සේව අපිට නැති වුණා කිව්වා. උන්වහන්සේ තව එක දවසක් ජීවත් වුණා නම් තව කී දෙනෙක් ගොඩේයිද? ඔබ හිතලා බලන්න. ඒකයි කල්යාණ මිත්‍ර සම්පත්තිය දින වටිනකම. ඒකයි කියන්නේ ඔබ හරි කෙනෙක් වුණොත්, ඔබ මේ ධර්මයේ හැසිරෙන කෙනෙක් වුණොත් දෙවියෝ ඔබව එක දවසක් තව ජීවත් කරනවා. දෙවියන්ට පුළුවන් නම් ඔබට කර්ම වේගයක් පරිසම්දෙන්න යනවා නම් මොනවා හරි ක්‍රමයකින් ඒක එහෙට මෙහෙට කරලා දානවා. ඒකයි කිව්වේ ආයි පූජාවට ඔළුවේ තියාගෙන හැමතැනම දුවන්න දෙයක් නැහැ. එහෙම කරන්න එපා කියලාත් මම කියන්නේ නැහැ. කලියුතු දැනදී එහෙම කරන්න. නමුත් ඊට ඉස්සෙල්ලා තමන්ව හදාගෙන ඉන්න. දෙවියෝ තමන් කරේ බලන තත්ත්වෙට තමන්ව හදාගන්න. ඒ කොහොම හරි පින්වතුනි දුන්න දඬුවම දෙන්න කිව්වා මොකන්ද? ඕන් ටික හොයලා ඉන මට්ටමට යනකම් පොළවේ වල දාලා ඇතුම් බැඳපු නගුලෙන් සීසාන්න කිව්වා බෙලි කඩලා යන්න. ඔබ හිතලා බලන්න ඇතෙත් බැඳපු නගුලෙන් හාද්දි කොහොමද පොළවේ වල දාලා? මහා දරුණු දඬුවමක් දෙන්නේ හොරු ටික ඔක්කොම අහු වුණා. හැබැයි ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඉල්ලීමක් කළා කොසල් රජුරුවන්ගේ. මහරජා මේ හොරු මෙච්චර දරුණුනේ මොග්ගා මේ හොරුන්ගේම වරදින් නෙමෙයි. මොග්ගල්ලානගේත් වරදක් මෙතන තියෙනවා. කියලා ඔන්න අතීත කතාව දේශනා කළා. ඒක නිසා ඔච්චර දඬුවමක් දෙන්න එපා කියලා. දැන් මොකද ඔබට හිතෙන්නේ? තථාගතයන් වහන්සේ කටයුතු කළේ ඔන්න ඔහොමයි. මම තව එක කතාවක් කියන්නම් මේක අවබෝධ. මේ කතාව වලින් ඔබට මේක අවබෝධ කරගන්න ලේසි. ඔබ අහලා ඇති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා උත්තමයි. ඔබ මේව අහලා නැත්නම් ඔබ බෞද්ධයෙක් නෙමෙයි. ඔබ අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන අහලා නැත්නම් ඔබ බෞද්ධයෙක් නෙමෙයි. කරුණාකරලා ඒව අහන්න ඉස්සෙල්ලා. කවදාකවත් තමන්ගේ දරුවාව යහමගට ගන්න, තමන්ගේ දරුවා යහපත් දරුවෙක් කියලා එහෙම හිතන්නවත් යන්න එපා. තමන් අසත්පුරුෂව ඉඳගෙන. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන දන්නේ නැත්නම් ඒ කියන්නේ ඔබගේ ධර්මය ගැන දන්නේ නැහැ. ඒ ධර්මයේ කෙරෙහි බිහිවෙච්ච මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේලා ගැන ඔබ දන්නේ නැත්නම් ඔබ මේ ධර්මයේ ආධුනිකයෙක්. නේ මහාම ඔබ ඒ උත්තරය ගැන දන්නේ නැත්නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන නොදන්න කෙනෙක් ඉන්නවනම් ඇත්තටම ඔබ බෞද්ධ කියලා මේ පන්සලක් අහලකින්වත් ගිහිල්ලා නැහැ. උන්වහන්සේ ගැන කියවන්න පින්වතුනි. උන්වහන්සේ ගැන කියවන්න. මරණාසන්න මොහොතේදී සාරිපුත්ත කියන නම ඇහුණත් ඇති දිව්‍ය ලෝකයන්. මහා ශ්‍රේෂ්ඨ උත්තමය මම මේ කියන උත්තමය මගේ කටින් පිට කරන්න බෑ මේ වචන. උන්වහන්සේලාගේ උත්තමත්වය ගැන. ඔබ මේවා කියවිය යුතුමයි. ඔබ මේවා කියවිය යුතුමයි. එතකොට පින්වතුනි ඒ තථාගතයන් වහන්සේ හා රූපයෙන් සමානයි. කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. තථාගතයන් වහන්සේ වගේමයි. උන්වහන්සේට බොහොම මේ පුත්‍ර ස්නේහයෙන් බැඳිච්ච වයසක කාන්තාවක් හිටියා. ඇස් හරියට පේන්නේ නැහැ මේ කාන්තාවගේ. හැබැයි පුතෙකුට වගේ ආදරේ. පුදුම ආදරයක් තියෙනවා. උන්වහන්සේ පිණිසිගා වන්නකම් පාරේ බලාගෙන ඉන්නවා. අනේ මට මගේ පුතා එනවා කිය බලාගෙන ඉන්නවා. දවසක් මේ මහලු කාන්තාව කැවුමක් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා අනේ මගේ පුතා වඩිනකම් කියලා. ඒ වඩිද්දි මේ මහලු කාන්තාව දකින්නවා පුතා වඩිනවා මග. හැබැයි මේ ඇත්තටම මේ කවුද මේ වඩින්නේ? තථාගතයන් වහන්සේ වඩින්නේ. පොළොව සනසාලමින් තථාගතයන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා. ඒ වෙලාවේ අර කාන්තාව අර කැවුම පූජා කළා. මේ අර පුත්‍ර ස්නේහයේ තිබිච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා තමයි හිතාගෙන මේ කැවුම පූජා කළේ. තථාගතයන් වහන්සේත් ඒක ඉවසලා උන්වහන්සේ වැඩියා. වඩනකොට නැවත ඊට පිටුපස්සෙන් වඩිනවා දැන් කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ උන්වහන්සේ ළඟට වඩනකොට උන්වහන්සේ මේ කාන්තාව බැලුවා මේ උන්වහන්සේ දිහා. අනේ මේ ඉන්නේ මම මේ වෙන මහණෙකුට මේක දීලා තියෙන්නේ. එළවුව බුදුහාමුදුරුවෝ පස්සේ. මහාන නැවති. මට මගේ කැවුම දීපිය. මම වැරදිලා මේ නුඹට මේක දුන්නේ. කාගෙන්ද මේ අහන්නේ? බුදුහාමුදුරුවන්ගේ. තථාගතයන් වහන්සේ හා සමාන දාන පාරමිතාවක් පුරුපු කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? නැහැ. උන්වහන්සේ නැවතුණා. උන්වහන්සේ ඒ වෙලාවේ බැලුවා මම තරම් දාන දීපු කෙනෙක් මේ තුන් ලෝක තලෙම නැහැ. එහෙනම් ඇයි මේ කාන්තාව මට දීපු දානේ නැවත ගන්නෙ? අන්න ඒ වෙලාවේ උන්වහන්සේ දැක්කා මෙච්චර ප්‍රමාණයකට දන් දීලා තිබුණා. මේ භවත්‍රයේ කිසිම දවසක මේ කාන්තාවට බින්දු මාත්‍රයක දෙයක්වත් මම දීලා නැහැ. එහෙනම් මට මේක හිමි නැහැ. ඒකයි මේ ආපහු ඉල්ලන්නේ.
දැන් ලේසි පහසුද මේ දේවල්? මම දාන පාරමිතා පුරලා තියෙනවා අසංඛ්‍ය කාලක්. නමුත් එකම අවස්ථාවකවත් මෙයාට බත් පිඬක දෙයක්වත් මම දීලා නැහැ. ඒක නිසා මෙයාගෙන් දෙයක් මට ගන්න උරුම නැහැ. උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කළා. අනෙකුත් ආහාර නොපෙනේවා, කැවුම විතරක් පෙනේවා කියලා. ඇයි? බලන්න බුදු කෙනෙක් මොනතරම් කරුණාවන්තද කියලා. අර කාන්තාව උන්වහන්සේගේ දානේ බින්දු මාත්‍රයක හරි ගෑවිලා හරි කැවුමින් ගත්තොත් මොකද වෙන්නේ? මහා පාප කර්මයකට පරිසම් මේ මොකදයි බුදු කෙනෙක්ගේ දානේ ගත්තට. උන්වහන්සේ අනිකුත් ආහාර නොපෙනේවා කැවුම විතරක් පෙනේවා කියලා අදිස්ථාන කළාම අර කාන්තාව කැවුම අරගෙන ගිහලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දුන්නා. බලන්න තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේටත් උරුම නැති දේවල් මේ ලෝකේ තියෙනවා. දැන් ඔබට හිතා ගන්න පුළුවන් මේ කර්ම වේගය. ඔබ ගෙදරකට යනවා. ඒ ගෙදරකට ගියාට පස්සේ ඒ ගෙදර මිනිස්සු ඔබට පුදුම විදියට සලකනවා. ඔබ මේ මිනිස්සුන්ට බැඳෙනවා. තව ගෙදරකට යනවා. වතුර එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔබ මේ මිනිස්සුන්ට බැඳ එනවා. දැන් මේක සාධාරණද? දැන් මේක සාධාරණද? ඔබ මේ බණ අහගෙන ඉන්නවා නම් ඔබ කියන්නේ මේක සාධාරණද? නැහැ. ඔබ ගෙදරකට ගියාම ඔබට ඒ අය සලකන්නේ තව ගෙදරකට ගියාම ඔබට ඒ අය වතුර ටිකක්වත් දෙන්නේ නැත්තේ ඔබ කරපු දෙයක් නිසා මිසක් ඒ මිනිසුන්ගේ දෙයක් නිසා නෙමෙයි. එහෙනම් ඔබ බැනගත යුත්තේ ඒ මිනිසුන්ටද ඔබටමද? තූනද කින්තෝ. කිය තමන්ටම වැදගන්න තියෙන තෝ මේ මිනිසුන්ට සත පහක දෙයක් උඹ දන් දීලා නැහැ. උඹට වතුර ටිකක්වත් උරුම නැහැ මේ මිනිසුන්ගෙන්. තව දන් දීපන්. තව මිනිසුන්ට මේ සත්තුන්ට දෙවියන්ට ආදි වශයෙන් සියලු දෙනාට දන් දීපන්. අන්නේ අරමුණ තමයි තමන් එන්න ඕනේ. එහෙනම් පින්වතුනි මේ ලෝකේ පවතින දේවල් තමන් වශයෙන් තියනවා කියලා හිතන්න අයිතියක් ඔබට දැන් තියෙනවද? නෑ. ඒකයි කිව්වේ කම්මස්ත යෝනි. යෝනිය කියන්නේ උප්පත්ති ස්ථානය. කම්මස්ත යෝනි කර්මයෙන්මයි ඉපදුනේ. ගැහණියෙක් මිනිහෙක් එකතු වෙද්දී එතනට එනවා ගන්ධබ්බ කෝටි ගාණක්. හැබැයි අයිතිය ලැබෙන්නේ කාටද? එක්කෙනාට. ඒ එක්කෙනා කවුද? කර්මයට අනුරූප වැඩිලා ආපු එක. කර්මයට අනුරූප වැඩිලා ආපු එක. ඌට විතරයි ලැබෙන්නේ. පින්වතුනි ගන්ධබ්බේ ඉන්න අවුරුදු කෝටි ප්‍රකෝටියක් ගිහිලා තාම මව්කුසක් නැතුව. පොඩි අමාරුවකට ඇත්තේ. ඔබ අද ඉන්නවා. ඔබගේ මිනිබිරි මෙතන ඉන්නවා. මිනිබිරි දකිද්දි මොකද වෙන්නේ? අනේ මගේ පැටියා කියලා බදා ගන්නවා. ඔව්ද නැද්ද? ආදරය ප්‍රකාශ කරනවා ස්පර්ශය තුල. මැරෙනවා තමයි. ගන්ධබ්බය වුණා. දැන් මොකද වෙන්නේ? අනේ මගේ පැටියා කියලා බදා ගන්නවා අහු වෙන්නේ නැහැ. පොඩි තරම් වේදනාවක් දැනේද? ඔබ අනේ පැටියා කියනකොට ඔබගේ දරුවා ඇවිල්ලා අල්ලන්න එපා නාකි ගෑණි මේ හොරිකට අතින් අල්ලන්න එපා කියලා දරුවා වරන් ගියොත් මොකද වෙන්නේ? ඔබට පොඩි වේදනාවක් දැනේද? ඕන් ඔය ආකාරයෙන් මහා වේදනාවක් දැනෙන ඔය ගන්ධබ්බයට. ඒක නිසා තමයි පින්වතුනි මිනිස්සුන්ගේ ඇඟවල් වලට හරි ආවේශ වෙලා ඒ රසසාරයේ භුක්ති විඳින්න හදන්නේ. ඔය ගන්ධබ්බ කොටස් මල පෙරේතය කියලා අපි ඔය හඳුන්වන්නේ ඔන්න ඔය ගන්ධබ්බ කොටස් වලට. ඒ හැරෙන්න ඔය කියන පෙරේත යෝනිය තථාගතයන් වහන්සේ දේශනා කරපු පෙරේත යෝනිය කියන එක ඊට වඩා මහා දරුණු ගති තියෙන තැන. දැන් ඔබට තේරුණාද පින්වතුනි මේ කර්මය කියන්නේ මොකක්ද කියලා? එහෙනම් අද ඔබ මේ මොහොතේ එක අදිස්ථානයක් කරගන්න. මම හිතනවා ඔබට බුද්ධියක් තියෙනවනේ. ඔබ ඒ අදිස්ථානෙ කරගයි. මොකද්ද? සබාදාමේ වදකයා වෙන්නේ නැහැ. මම සබාදාමේ වදකයා වෙන්නේ නැහැ. මිනිස්සු ඔබට ණය ඇති. ඔබගෙන් ගත්ත සල්ලි මිනිස්සු ඔබට ආපහු නොදෙන්නේ නැති. ඒක නැත්තම් ප්‍රමාද කරනවා ඇති. මට එහෙම ඒවා තියෙනවා. මම කවදාකවත් කඩුවක් අමෝරාගෙන උංගාවට යනවද? නැහැ. මම මොකද හිතාගන්නේ? මෙච්චර මිනිස්සු ඉඳද්දි මටම පොළු තිබ්බේ. කී දෙනෙක්ට ගනුදෙනු කරලා ඇතිද? මගෙම සල්ලි අරන් ආපහු නොදුන්නේ. මේ මිනිස්සයාට මම පුදුමාකාරේ වද හිංසා මම දීලා ඇති. ඉස්සර මම සල්ලි අරගෙන මේ මිනිස්සයාට නොදී ඒ මිනිස්සයාට පුදුමාකාර හිංසා කරලා ඇති.
දැන් මම මොකද කරන්නේ? උගෙන් සල්ලි ඉල්ලනවා අනේ දෙන්නකෝ. ඉල්ලන ගමන් ඒ මනුස්සයාට ආර්ය මෛත්‍රිය වඩනවා. එදා මං ම්ලේච්ඡෙක් වශයෙන් කටයුතු කරපු කාලේ මගේ අතින් නුඹට අවැඩ අසාධාරණයක් සිද්ධ වුණා. නමුත් අද මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. ඒ ශ්‍රාවකත්වයේ මා තුල පිහිටාගෙන උපාසකෙක් විදියට කටයුතු කරනවා. අද මගෙන් නුඹට එහෙම අවඩක් වෙන්නේ නැහැ. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා මෙත් වඩනවා. උට දෙන්න පුළුවන් නම් ඌ දෙයි. දුන්න නැත්තම් කරන්න දෙයක් නැහැ. අඩුවක් අමෝරාගෙන තෝගේ ළමයාව කපනවා සල්ලි දුන්න නැත්තම් කියලා ඉල්ලන්න. මානසික මට්ටමක් නැහැ. ඔබ කවද්ද එතනට